අයිබෝන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනී ඔබ එක්වී සිටින්නේ. ඔබ දන්නවා මේ දිනවල රටේ පවතින තත්ත්වය අපි දිගින් දිගටම තුලාව දේශපාලන සංවාද වලින් සාකච්ඡා කරේ රටේ පවතින තත්ත්වයන් පිළිබඳව. විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳ ගත්තොත් අපේ රටේ විතරක් නෙවෙයි සමස්ත ලෝකයේම ආර්ථිකය ඉතාමත් අර්බුදකාරී තැනකටත් තියෙන්නේ. අවුරුදු 30කට පමණ පස්සේ බ්‍රිතාන්‍යයේ උද්දමනය දැඩි ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා කියලාත් අද වාර්තා වුණා. ලෝකේ හැම රටක්ම ගත්තත් මේ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා. අපේ රටෙත් මේ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා. කොරෝනාමද මේ ප්‍රශ්නයට මුල. එහෙම නැත්නම් නිසි කළමනාකාරීත්වයක් නැතිකමද මේ ප්‍රශ්නවලට මුල. මොන පැත්තෙන් බැලුවත් අන්තිමට මේකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ රටේ ජනතාවට. රටේ ජනතාව තමයි හැම වෙලාවෙම පොදු ජනතාව තමයි ඒකම නැත්නම් තැලෙන පොඩි වෙන ජනතාව තමයි රටක ආර්ථිකයේ උද්දමනය වැඩි වෙනකොට වැඩිම පීඩාවටපත් වෙන්නේ. ඒ අතරතුර බොහෝ විට ජනතාවට බරපතවන්නත් සිද්ධ වෙනවා. අපි ඉතිහාසය තුළ දැක්ක බොහෝ කරුණු කාරණා තමයි ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයන් වලටපත් වෙද්දී ජනතාවට බදු බර පැටවීමත් ජනතාවට වැඩි මිලට බඩු ගන්න සිද්ධ වීමත් මේ කරුණු කාරණාත් එක්ක වැටුප් වැඩි නොවීමත් වගේ කාරණා අපි අත්දැකලා තියෙනවා. දැනුත් තත්ත්වය ඒ ආකාරයෙන් සිද්ධ වේගෙන යනවාද? මේ රටේ පවතින ආර්ථිකයෙන් ගොඩ එන්න ජනතාව මතද මේ බරපතවන්න යන්නේ? ජනතාවට බරපතවන්නේ නැතුව ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්ද ක්‍රමයක් තියනවාද? මෙන්න මේක තමයි අද තුලාව දේශපාලන සංවාදයෙන් අපි මාතෘකාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඉදිරි පැය දෙක කාලය තුල මේ පිළිබඳව සාකච්ඡා කරන්න. අද අපි ආරාධනා කළා තුලාව දේශපාලන සංවාදයට විපක්ෂය නියෝජනය කරමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට මම හිතන්නේ අපි ප්‍රකාශ කරන්න ඕනේ එතුමියගේ මව හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් එතුමියට එන්න නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. අපි එතුමියගේ මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා වගේම මේ තුලාව ඉදිරි දේශපාලන සංවාදයකට ඉක්මනින්ම සහභාගී වෙන්න එතුමියට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. අද ඒ හිඩස පුරවන්නට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සහෝදරයා සහභාගී වෙනවා. අයිබෝන් ඔබතුමාට. ඒකම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය අපත් සමග සම්බන්ධ වෙනවා. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. ඒකම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මන්ත්‍රීතුමා සහභාගී වෙනවා. අයිබෝන් ඔබතුමාට. ඒකම අපි ආරාධනා කරා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහත්මයාට මම හිතන්නේ එතුමා පැමිණ තිබෙනවා මේ මොහොතේ තව සුළු මොහොතකින් අපත් සමග සම්බන්ධ වෙයි. මම සුනිල් වටගල මහත්මයාගෙන් පටන් ගන්න කැමති. දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය ඒ කියන්නේ අද රටේ පවතින ආර්ථික අර්බුදයක්. මම හිතන්නේ ඒක වහන්න දෙයක් නෙමෙයි. රටේ ජනතාවට දැනෙනවා වගේම ආණ්ඩුවත් පැහැදිලිව කියලා තිනෝ ආර්ථික අර්බුදයක තමයි අපි ඉන්නේ. මේ ආර්ථික අර්බුදය ඉතාමත්ම බරපතල තැනකටත්පත් වෙලා තියෙනවා. විපක්ෂයේ පැත්තෙන් ඔබතුමන්ලා පැත්තෙන් චෝදනාත් එල්ල වෙනවා නිසි කළමනාකාරීත්වයක් නැතිකම මේකට හේතුව කියලා. මුදල් අච්චු ගැසීම තුල උද්දමනය වැඩි වෙනවා කියලාත් චෝදනාවක් තියෙනවා. ඒ අතරතුර අධිභාරය ගැන පහුගිය දින කීපය සති කීපය තුල දැඩි කතාබහකට ලක් වුණා. විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ පැත්තෙන් ඉතා දැඩි ලෙස රජය විවේචනය කරා මේ අධිභාරය ETF EPF මත පැටවීම තුල ඒ බර ජනතාවට එහෙම නැත්නම් වැඩ කරන ජනතාවට වැඩ කරපු ජනතාවට පැටවෙනවා කියලා. රජය පැහැදිලිව ප්‍රකාශ කරා ඒ අධිභාරය ETF EPF ඒ අරසසාධක අරමුදල් මත පැටවෙන්නේ නැහැ. තවත් එවැනි වූ මුල්‍ය මේ 11කින් නිදහස් කරනවා කියන කාරණේ. දැන් ඔබතුමා මොන ආකාරයෙන් හිතන්නේ මේ රටක ආර්ථිකයක් මේ තත්ත්වයට පත් වෙලා තියෙනකොට ඔබතුමාලා පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ හැටියට එක්කම ඔබතුමාලා ජාතික ජනබලවේගයේ හැටියට මොන ආකාරයෙන් දකින්නේ මේ ජනතාවගේ මත මේ බර පටවන්නේ නැතුව රටකට ආණ්ඩුවකට පුළුවන්කමක් තියනවාද ආර්ථිකය ශක්තිමත් කරගන්න? ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ හදිසි තත්ත්වයක් යටතේ මම සහභාගී වෙන්නේ. කෙසේ වෙතත් මෙතෙන්දී අර පැහැදිලි කරපු විදිහට නිසි කළමනාකාරීත්වය කියන එක අපි විපක්ෂයක් විදිහට එදා හිටන් ආණ්ඩු පක්ෂයට එල්ල කරපු චෝදනාවක් වෙනවා. එසේ අපි දන්නවා මේ රටේ ජනතාවට පටිතද කරගන්න කියලා
දැන් රටේ ජනතාවට පටිතද කරගන්න කියලා මේකෙන් තියෙන පරස්පරතාවය තියෙන්නේ විශේෂයෙන්ම රටේ ජනතාව ඇත්තටම නිතරම පටිතද කරගන්නවා. නමුත් රටේ පාලකයෝ කවදාකවත් එහෙම කිව්වට ඒගොල්ලන්ගේ පැත්තෙන් කවදාකවත් පටිතද කරගෙන නැහැ. එතකොට රටේ ඇත්ත වශයෙන්ම මේ මාතෘකාවේ හරය ගත්තට පස්සේ රටේ ජනතාව මතම තමයි හැමදාම මේ බර පැටවිලා තියෙන්නේ. ඒ බර පාලකයා ගත්ත ස්වභාවයක් අපිට පේන්නේ නැහැ. ඒක නිසාම තමයි සංකල්ප වශයෙන් ගත්තත් ඒකයි අපි මේ පහුගිය 70 දවසක ඉතිහාසයේ ඇතුලේ ගත්තට පස්සේ සුධර්මන් හරිම අභාවාචකයක් මේ தত্ত্বය. මොකද නිතරම ආණ්ඩු කරන උදවිය තමන්ගේ පැත්ත ගැන විතරයි හිතුවේ. පාලකයා මේ පාලිතයෝ ගැන හිතුවේ නෑ. පාලකයාගේ පැත්ත විතරයි හිතන්නේ. එතකොට මේකෙදි පැහැදිලිවම අපි දැකපු දේ තමයි රටේ ජනතාව හැමදාම තමන්ගේ පැත්තෙන් පටිතද කරගෙන හිටියේ. නමුත් ඒකට ආදර්ශයක් දෙන්න රටේ පාලකයෝ අසමත් වීමත් එක්ක තමයි මේ කාරණය උදා වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ පාලනයේ මේ බදු බරක් රටේ ජනතාව උසුලන්නේ ප්‍රධානම කාරණය තමයි මේ රටේ පැවතිච්ච එදා සිට අද දක්වාම ආපු කරප්ෂන් කියන කතාව. දූෂණය කියන කාරණාව හරිම පැහැදිලි පාලකයන්ගේ පැත්තෙන් තමන්ගේ පැත්තෙන් අවම කරගෙන නැහැ. දැන් අපිට ලොකු බදු බරක් පැටවිලා තිනවා. අපිට ණය බරකුත් පැටවිලා තිනවා. ඒ මොනව කරන්න ගිහිල්ලාද? ඒක පැත්තකින් ගත්තාම අපිට කිව්වා පාලකයෝ මත්තල ගුවන්තොටුපළක් හැදුවොත් මේ ආර්ථිකය නැංවෙයි. හම්බන්තොට වරායක් හැදුවොත් මේ ආර්ථිකය හැදෙයි. ඊට පස්සේ දියුණු වෙමින් පවතින රටවල හදලා තියෙන ක්‍රීඩාංගන ටිකක් දැන් මේ ක්‍රීඩාංගන ටිකක් හදලා ලොකුවට මේ ක්‍රීඩකයෝ ගෙන්නගෙන මේ වැඩේ කරන්න ඕනේ කියලා. ඉතින් අපි දකින්නේ නැහැ සමහර සංවර්ධන ව්‍යාපෘතිවල හරයාත්මක කතාව ගත්තට පස්සේ මත්තල ගුවන්තොටුපළක් හදලා තිනවා එන්නේ නැති එකම එක තමයි ගුවන් යානා. එතකොට හම්බන්තොට වරායක් හදලා තිනවා ඒ වරායට බොහොම අමාරුවෙන් නැව් කීපයක් ගෙන්න ගන්න. එතකොට අන්තිමට සුධර්මන් අපිට පේනවා මේ විවිධ සංවර්ධන යෝජනා ක්‍රම ගෙනාවට අනිත් පැත්තෙන් අපිට ආරංචි වෙනවා දැන් අපිට පේන දේ තමයි ඒ යෙදවීමට සාපේක්ෂව අපිට ප්‍රතිලාභ එන්නේ නැහැ. හැබැයි ප්‍රතිලාභය කොහෙද වෙනත් විදේශ රටවල් වලින් අපිට ආරංචි වෙනවා මේ පැන්ඩෝරා පේපර්ස් වල මුදල් වගේක් තැන්පත් වෙලා තියෙනවා. එතකොට යොදවීමට සාපේක්ෂව ජනතාවට ලැබෙන්නේ නැහැ. ජනතාවගේ පැත්තෙන් ජනතාවට කියන පටිතද කරගන්න කියලා. දැන් ලී කුවන් යු වගේ නායකයෙක් පැහැදිලිවම රටක් හැදුවේ මේ කරප්ෂන් අඩු කරලා. ඒකට ආදර්ශයක් දීලා. එයා පොතක් ලියලා කිව්වා හරියට මේ කරප්ෂන් කියන්නේ දියැලක් වගේ. මේක පල්ලෙයන් හදන්න පුළුවන් එකක් නෙවෙයි. කරප්ෂන් නිතරම ඉහළ සිට පල්ලෙහාටයි හැදෙන්න ඕනේ. රටේ නායකයාගේ පැත්තෙන් පෙන්වන්න ඕන ඒ රටේ නායකයෝ ආදර්ශමත් වෙලා අපි දැන් හොරු නෙවෙයි කියලා. එතකොට ඒ දියැල්ල පල්ලෙහාට ගලන්නේ නැහැ. එතකොට පල්ලෙහා මිනිස්සු හැදෙනවා. ඉතින් ලී කුවන් යු සිංගප්පූරු හැදුවේ ওই විදිහට. නමුත් අපේ රටේ පාලකයෝ දැන් අපි ගමු මේ වත්මන් ආණ්ඩුව බලයට ආවේ ලොකු මෙන්න මේ මහ බැංකුවේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිනවා. ඒ මහ බැංකුව ප්‍රශ්නේදී ඒකට වග කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු පහුගිය ආණ්ඩුවේ හිටපු කට්ටිය. ඒගොල්ලන් අත්අඩංගුවට ගන්න අපිට බලය දෙන්න කියලා. හැබැයි අදටත් මහ බැංකුවලේ මහමලකරු වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගත්ත එක ක්‍රියාමාර්ගයක් කියන්නේ. අදටත් ඔහු සුවසේ නිදැල්ලේ හැසිරෙනවා එක ක්‍රියාමාර්ගයක්. අඩු ගන්න කිව්වොත් තුලාවේ වැඩසටහනේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. ඉතින් මම කියන්නේ ඊට පස්සේ හොරු අල්ලන්න ආපු ආණ්ඩුව සීනි වංචාව ගත්තොත් බිලියන 15යි. සුදුලුණු වංචාව ගත්තොත්, පොල් තෙල් වංචාව ගත්තොත්. එතකොට මේ කරප්ෂන් කියන එක අවම වෙලා නැහැ වැඩි වෙලා තියෙනවා. ජනතාවගේ පැත්තට ඇඟිල්ල දික් කළා කියනවා. දැන් ඉතින් ඕගොල්ලෝ ලෑස්ති වෙන්න මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදය ඇතුලේ ඕගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන කැපකිරීමක් කරන්න. දැන් ඔය ආර්ථික අර්බුදය ඇතුලේනේ මේ පාර්ලිමේන්තුව මැති ඇමතිවරුන්ට වාහන ගෙන්නන් තීරණය කරේ. LC තෝපන් කරානේ. එතකොට රට ගැන හිතන ආණ්ඩුවක් නම්
රට ගැන හිතන ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නම් මේ වෙලාවේ මේ කොවිඩ් ඇස්සේ රට වාහන ගේන්න LC ඕපන් කරනවද? රටේ ජනතාවගේ ප්‍රයත්නය පිට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා තමයි නතර වුණේ ඒක. කතාව. මම කියන්නේ ඒ ආදර්ශය නෑ සුධර්ම. එතකොට අපි කියන්නේ ඔතන විනාඩි කාලයක් තියෙනවා. හරි. එතකොට කියන්නේ ජනතාවගේ නායකයන්ගේ පැත්තෙන් ඊට අදාළ නිසි ආදර්ශයේ සැපයනවා නම් රටේ ජනතාව ලෑස්ති මේ කැපකිරීම කරන්න. ජනාධිපතිතුමාට ගොවියන්ගේ ප්‍රශ්නේදී ඇත්ත වශයෙන්ම කියන්න තියුනේ ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා. ගොවි ජනතාව ලෑස්ති වෙන්න දැන් මේකට මුහුණ දෙන්න. හැබැයි ඒක නෙවෙයි කිව්වේ. ඩොලර් නැති ප්‍රශ්නේ වහගෙන රසායනික කාබනික කරන්න ගියා. එකපාරට. එතකොට දැන් ඒකේ අනිත් ප්‍රතිඵලත් ගොවි ජනතාවට විඳින්න සිද්ධ වෙලා තියෙනවා. රටක් විදියට ජනතාවට විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ මේක පැහැදිලිවම උඩින් හැදෙන්න ඕන. උඩ හැදෙනකොට යට හැදෙනවා ධර්ම. ඒක නිසා අපි කියන්නේ ඊට තියෙන අභීත ආදර්ශය කරුණාකරලා දැන්වත් දෙන්න මේ රටට. එහෙම වුණොත් රටේ ජනතාව කැපකිරීමක් කරන්න ඕනොත් කැපකිරීමක් කරන්න ඉල්ලයි. ඒක නිසා ගොවි ජනතාවගෙන් ඉල්ලනවා නම් රටේ ජනාධිපතිතුමා ප්‍රශ්නයක ඉන්නේ අපිට සහයෝගයක් දෙන්න. උදේ ගම්මන්පිල මහත්තයා කැබිනට් එකෙන් එළියට ඇවිල්ලා දැන් තෙල් ගේන්න සල්ලි නැහැ කියලා කියනකම් ලෝකේ දැනගෙන හිටින්නේ නැහැ. මේගොල්ලෝ දියට තියෙන බෝලයක් වගේ හංගගෙන හිටියේ මේ ආර්ථික අර්බුදය. එතනින් තමයි එළියට ආවේ අපි ගාව ඩොලර් නැහැ කියලා. ඊට පස්සේ තමයි ඩොලර් සංචිත ගැන කතා කරන්න ගත්තේ. ඒක නිසා අපි කියන්නේ හංගගෙන ඉන්න එපා. මේ වැඩේ විවෘතව කතා කරමු. කතා කරලා ජනතාවත් එක්ක බේරගමු. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමනි මතක් ප්‍රමාදී අයිබෝන් ඔබතුමාට. අයිබෝන් සමා වෙන්න ඕනේ. මම හිතන්නේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ ජනතාවට බරපතලවන්නේ නැතිව ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්ද කියන මාතෘකාව යටතේ. මම හිතන්නේ සුනිල් වටකර සහෝදරයා අපිට පුළුවන් පළවෙනි වටේදී විනාඩි 6ක් කාලයක් ලබා දෙනවා, දෙවෙනි වටේදී විනාඩි 8ක් කාලයක් ලබා දෙනවා, දෙවෙනි වටේදී පුළුවන් ඕන එකක් ප්‍රශ්න කරන්න. කෙටියෙන් ප්‍රශ්න කරනවා නම් හොඳයි, මොකද කෙටියෙන් පිළිතුරු ලැබෙනවා. එතකොට අපිට කාලය කළමනාකරණය කරගන්නත් පුළුවන්කම තිබෙනවා. කොකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමියනි දැන් අවංකවම පිළිගත්තොත් ආණ්ඩුවක් හැටියට ඔබතුමියලා පිළි අරගෙන ඉවරයි රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. පැහැදිලිවම ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවත් කියනවා රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. අපි ඒකට මුහුණ දෙන්නත් සූදානම් කියන එක. මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම් කියනකොට මේ සූදානම තියෙන්නේ ජනතාව මත බරපතලවලාද? එහෙම නැත්නම් ජනතාවගේ පොකට්ටුවෙන් අරගෙන ජනතාවටම දෙන ක්‍රමවේදයකටද ඔබතුමීලා යන්න හදන්නේ ආණ්ඩුව? මොකද පහුගිය කාල සීමාව තුළ අහන්න ලැබුණ දෙයක් තමයි අධිභාරය පිළිබඳව ඒ ප්‍රශ්නය. ඒ කියන්නේ දැඩි ලෙස මම හිතන්නේ ඉතාමත් උග්‍ර විදිහට චෝදනා එල්ලවීමෙන් පැවතුනා මේක මේ ETF EPF ඒ මත පටවලා ඒ මුදල් පරිහරණය කරලා ආර්ථිකය ගොඩ ගන්න හදනවා කියලා. ඔබතුමිය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනය තුල සල්ලි අච්චු ගහනවා කියලත් ලොකු චෝදනාවක් යනවා. සල්ලි අච්චු ගහ තමයි මේ ආර්ථිකය ගොඩ ගන්න හදන්නේ කියලා. දිස්ත්‍රික්කය තුල ගම්පහ දිස්ත්‍රික්කය තුල මන්ත්‍රීතුමියනි ඇත්තටම මේ ආර්ථිකයේ වැටිලා තියෙන ආර්ථිකය ගොඩ ගන්න ඔබතුමිය දකින විදියට මොකක්ද ගත යුතු ක්‍රියාමාර්ගය? සුදර්ම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අද දවසේ ආරාධනා කිරීම ගැන. විශේෂයෙන්ම කිසිම රජයක් මම හිතන්නේ ජනතාව මත පීඩාවක් පත් කරලා ඒ රටේ ආර්ථිකය හදන්න කැමති කියලා. රජයන් පත් වෙන්නේ ජනතාව සහ රට රාජ්‍ය ආරක්ෂා කරගෙන ඒ රටේ ආර්ථික කළමනාකරණය කරමින් රට ගොඩනගන්න. එතකොට අපේ රජයත් එතනම තමයි ඉන්නේ. අපිත් රජයක් හැටියට ජනතාව හැටියට මත බදු පටවන්න ලෑස්ති නැහැ. ඒ නිසා තමයි අපි බලයට ආපු මුල් කාල වකවානුවේදීම යම් යම් තීන්දුව ගත්තේ පහුගිය අවුරුදු 5 ඇතුළත යහපාලන ආණ්ඩුව පත්‍රලා තිබුණු බදු අයින් කරලා ජනතාවට සහන දෙන්න. විශේෂයෙන්ම අපි වැට් බස් පටන් ගත්තාම 15% අපි තනි ඉලක්කමට ගෙනාවා 9% දක්වා අඩු කරලා ඒ සහනය දෙන්න පටන් ගත්තා. එතනින් එහාට ගත්තාම ටෙලිෆෝන් එකේ ඉඳන් දාලා තිබුණු බදු ටික අඩු කරලා දැම්මා. අතිකර ජනාධිපතිතුමා දේශපාලන නායකයෙක් හැටියට පළවෙනි වතාවට පරමාදර්ශයක් දුන්නා. එතුමා තමන්ගේ නිල නිවස පාවිච්චි කරන්නේ නැහැ කියලා මැතිවරණ වේදිකාවේ කිව්වේ නැති වුණාට අදටත් එතුමා ඉන්නේ මිරිහාන එතුමාගේ නිවසේ. එතකොට මේ කියන කාරණා එනකොට සුධර්මන් අපි රජයක් හැටියට අපි බාරගත්ත වගකීම හරියට ඉෂ්ට කරන්න සූදානමින් ඉන්නවා. ඒක අපි ඒ විදිහටම ක්‍රියාත්මක කරන එකම කාරණා වුණේ අපි බලාපොරොත්තු වුණු ඉලක්ක වලට යන්න අපිට පහුගිය අවුරුදු දෙකේ බැරි වුණා. ඒක ඇත්ත. ඒක අපි පිළිගන්නවා. අපි බලාපොරොත්තු වුණු ඉලක්කයට යන්න බැරි වුණ ප්‍රධාන හේතුව අපි හැමෝම දන්නවා. අද අපේ රටේ විතරක් නෙමෙයි සුධර්මන් කිව්වා වගේ එංගලන්තය ගත්තත් ඇමරිකාව ගත්තත් කැනඩාව ගත්තත් ලෝකයේ දියුණුයි කියන බහුතරයක් රටවල් ගත්තත්
මේ උද්දමනය කිසිම කෙනෙක් නතර කරන්න පුළුවන්කම ලැබිලා නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි කවුරු මොන විදියට මේ ගැන කතා කරන්න එපා කිව්වත් මේකට ප්‍රධාන හේතුව තමයි කොවිඩ් වසංගතය. ඒක මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. මේ වසංගතයත් එක්ක නිෂ්පාදනය කරන රටවල් වල ඒ නිෂ්පාදන තමන්ගේ රටවල පාවිච්චි කරනවා සහ ඉහළම ඉල්ලුමක් තියෙන රටවල් වලට දෙනවා. ඒතකොට අපිට යම් අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රටේ සමහර බඩු වාහන සපයා ගැනීම යම් අපහසුතාවයකට මුහුණ දෙන්න. ඒ වගේම සේවා සැපයීම පැත්ත බැලුවත් අනිත් පැත්තට නැව් ගාස්තුවේ ඉඳන් ඒ වගේ නැව් වලට සම්පන්න සේවාව ඉඳන් හැම එකක්ම අති විශාල මුදලකින් දහස් ගණනකින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ සියල්ලත් එක්ක තමයි අපිට මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න සිද්ධ වෙන්නේ. අපේ රටේ ආර්ථිකය. මේ ආර්ථිකය මං විශ්වාස කරන්නේ අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ 1977න් පස්සේ. විවෘත ආර්ථිකය අපේ රටට ආවට පස්සේ අපි හදපු හැම දෙයක්ම පිටරට ඒක අපිට වලා බයින අපි පුරුදු වුණා පිටරටින් ගෙන්නන්න. අවසානයේ භාගය වෙනකොට අපි පොඩි එකාගේ සරුංගලෙත් පිටරටින් ගෙනාවා. අනිත් පැත්තට ගත්තාම ආච්චියම්ම වියපු පැදුරක් පිටරටින් ගෙනාවා. මේ විදියකට තමයි අපේ රටේ ආර්ථිකය පහුගිය කාල සීමාව තුළ කළමනාකරණය වුණේ. මේ තුන ආර්ථික එක පැත්තකින් කොරෝනා සහ මේ රටේ කිසිම නිෂ්පාදනයක් නොවීම තුළ අපේ රටේ ආර්ථිකය කඩන් වැටෙන්න බලපෑවයි කියන මම විශ්වාස කරනවා. එතකොට මේම නම් රාජ්‍යයක් හැටියට අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන දේ තමයි අපේ රටේ නිෂ්පාදන වැඩි කරන්න. මේ නිෂ්පාදන වැඩි කිරීම තුළින් අපි හැම වෙලාවකදීම බලන්නේ ජනතාවගේ පැත්ත නිදහස් කරලා අපේ පැත්තෙන් ඒ බර දරාගෙන යන්න. ඉතින් මේක 100% අපිට කරන්න බැරි වුණත් අපි මොන වෙලාවකදීවත් කිව්වේ නෑ ජනතාවට පටිතද කරන්න කියලා. ඒවා යහපාලන කාලේ කියපු කාරණා අපි කිසිම වෙලාවකදී ජනතාවට කිව්වේ නෑ පටිතද කරගන්න කියලා. අපි ජනතාවගේ පැත්ත හැම වෙලාවකදීම බැලුවා. උදාහරණයකට ගත්තොත් කොරෝනා වසංගතය එනකොට මං හිතන්නේ අපේ රටේ සෞඛ්‍ය පහසුකම් ගත්තත් අපිට තිබුණේ අපි අපේ රටේ අවශ්‍යතාවය තිබුණා සෞඛ්‍ය වලට ඇඳන් 35000ක අවශ්‍යතාවයක්. හැබැයි අපි පක්ෂයක් ඇටියට ඒවට මැදිහත් වෙලා උදව් කරා. අනිත් පැත්තෙන් ගත්තාම අපේ රටේ ඔක්සිජන් අවශ්‍යතාවය අපිට ICU beds අවශ්‍ය වෙනකොට අපි ඒවා එක පැත්තකින් කළමනාකරන විශාල මුදලක් ඒ කරගෙන බිලියන ගානක මුදලක් අපි මේ රටේ ජනතාව බේරගන්න. මොකද මොන ආර්ථිකය කළමනාකරලා ඉහළට ගෙනිච්චත් වැඩක් නැහැ සුදාර්මන් සමහරු විශ්වාස කරාට මේ රට ඇරලා මේක ගෙනියන්න ඕනේ කියලා. අනිත් පැත්තට අපි රටේ ජනතාව ආරක්ෂා කරගත්තේ නැත්නම්. ඒතකොට ජනාධිපතිතුමා විශ්වාස කරපු පළවෙනි කාරණාව තමයි රට හදන්න කලින් රටේ ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ. ඒසකොට අද එන්නත් කරන එකකින් ගත්තාම ලෝකයේ අති විශිෂ්ට එන්නත් කරණයක් කරපු රටක් හැටියට අපේ රට පිළි අරගෙන ඉවරයි. ඒකට පින් සිද්ධ වෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා රට අරගෙන යම් මට්ටමක සංවර්ධන ව්‍යාපාරයක් ක්‍රියාදාමයක් රටේ ආර්ථිකය නැවත ගොඩනගන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒ නිසි වෙලාවට අපි රාජ්‍යයක් හැටියට තීන්දුව ගත්තේ නැහැ. අපි ඒ තීන්දුව ගත්තේ නැත්නම් සමහරට අපි ඒ වෙලාවේදී රට අරගෙන හිටියා විශාල වශයෙන් මරණ ප්‍රමාණයක් මේ රටේ සිද්ධ වෙන්න තිබුණා. එතන අපි එක පැත්තකින් ජනතාව ආරක්ෂා කරගත්තා වගේම අපි ඒ අවුරුදු දෙකේ කරපු දේ ජනතාව රැකගත්තා. දැන් අපි දන්නවා අපේ ආර්ථික අර්බුදය අපි ජයග්‍රහණය කරන්න ඕනේ. එතකොට අපි ඒක ජනතාව පැත්තටවත් අරයට මෙයාට ඇඟිලි දික් කරන්නත් අපි රජයක් හැටියට සූදානම් නැහැ. අතිගරු ජනාධිපතිතුමත් කරු අග්‍රාමාත්‍යතුමා විශේෂ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයාත් ඒ සඳහා වැඩපිළිවෙලක් දැක්මත් එක්ක මේ වෙනකොට වැඩසටහන ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එක පැත්තකින් ගමේ ඉන්න අහිංසක මිනිහාගේ ආර්ථිකය හදනවා වගේම අනිත් පැත්තෙන් මහා පරිමාණ සුළු පරිමාණ කර්මාන්ත ටික නගවන්න වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. එතකොට අර ජනතාවගේ පැත්තට අපි බරපතල නම් සුදර්මන් මොන වෙලාවකදීවත් රටේ ආර්ථික පවුල් ලක්ෂ 70කට අපි සහනාධාර දෙන්න කටයුතු කරන්නේ නැහැ. මේක සමුදිලාභී ඒ වගේම මෙතන අනුපව් සහ සීළු දෙනාට අපි මේ වෙලාවේදී ජනතාව ආරක්ෂා කරන ඒ අයට මුදල් 3 වතාවක් ලබා දුන්නා. ඒ වගේම අසනීප වෙන සෑම පවුලකටම අපි රුපියල් 10000ක සහන මල්ලක් දුන්නා. ඒතකොට දැන් අපිට පටන් ගන්න තියෙන්නේ මේ ආර්ථිකයේ තියෙන තැකින් ඉස්සරහට ගෙනියන්න. ඒ අභියෝගය අපි බාර ගන්න සූදානම්. පළවෙනි කාරණාව තමයි ගමේ ආර්ථිකය හදන එක. ගමේ ආර්ථිකය හදන්න තමයි මිලියන 85000ක් ගමට යවන්නේ. ඒතකොට මේකෙදී බැසිල් රාජපක්ෂ මහත්මයා අපිට පැහැදිලිව මුදල් නැමැතුමා කිව්වේ මේක වැඩිම මුදල් ප්‍රමාණයක් පාවිච්චි කරන්න ගමේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතත්වය නගන්න ඒ අයට අවශ්‍ය ස්වයං රැකියාව කරන්න අවශ්‍ය පහසුකම් ටික දෙන්න. අපි දන්නවා ගම්වල ඉන්න වඩු කර්මාන්තේ ඉන්න මිනිසෙක් ඉන්න පුළුවන්. වඩු කර්මාන්තේ අති දක්ෂයෙක්. හැබැයි යාගේ නිෂ්පාදනය වැඩි කරගන්න බෑ. යට අවශ්‍ය උපකරණ නැති හින්දා. අපි ඒකට උදව් කරනවා. ඒතකොට එතනින් නිෂ්පාදනය වෙනවා. දැන් බතික් කර්මාන්තේ ඒ වගේ මත්යන්ත්‍ර රෙදිපිලි මේ රටේ ඉතාමත් හොඳට තිබුණ ව්‍යාපාර. හැබැයි මේ සියල්ල කඩන් වැටිලා. එහෙනම් අපි ඒ සඳහා රාජ්‍යයක් හැටියට තල්ලුවක් දෙන්න සූදානම්මින් ඉන්න. මම හිතනවා ඒ සියල්ලත් එක්ක සුළු වශයෙන් ගමේ පවුල කුටුම්බ ආර්ථිකය හැදෙනවා වගේ අපි ඉදිරියේදී කතා කරමු. කොහොමද අපි මහා පරිමාණ කහ සුළු පරිමාණ කර්මාන්ත නගා සිටුමින් අපේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නේ කියලා. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමනි දැන් මේ තත්ත්වය අද ඇති වෙලා තියෙන තත්ත්වයට විග්‍රහය ගත්තොත් 1977ට යනවා.
ඒ කියන්නේ 1977 ජේ.ආර්. ජයවර්ධන මහත්මයා රටට දායාද කළ විවෘත ආර්ථික ක්‍රමයට තවමත් බනිනවා. තවමත් අර මුවහමට තල්නවා වගේ බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි විවෘත ආර්ථික ක්‍රමය නිසා තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ එක්කම ආසන්න සිද්ධිය ගත්තොත් ඔබතුමන්ලගේ 2015 2019 යහපාලන ආණ්ඩුවේ වැරදි ආර්ථික ක්‍රියාදාමය නිසා අද මේ වත්මන් තත්ත්වය ඇති වෙලා තියෙනවා කියලා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඔබතුමා මොන ආකාරයෙන් දකින්නේ දැන් මේ අද තියෙන ආර්ථික අර්බුදය රට තුල තියෙන ආර්ථික අර්බුදය කොහොමද නිර්මාණය වුනේ? ඒකම කොහොමද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මගක් තියෙන්නේ? ජනතාව මතම බරපතල විතරක් මේ ආර්ථිකයෙන් ගොඩ එන්න පුළුවන්ද? සුධර්මන් ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ITN නාලිකාවටත් ඔබතුමාටත් මට ආරාධනා කිරීම පිළිබඳව. වගේම සමාජ භජනය කර සිටිනවා ප්‍රමාද වීම පිළිබඳව. විශේෂයෙන්ම මම කියන්න කැමතියි දැන් ලෝකයේ ගත්තාම චීනය ගත්තත් ඉන්දියාව ගත්තත් අනිකුත් රටවල් ගත්තත් අද විවෘත වෙළඳපොළ ආර්ථිකයක් තමයි තියෙන්නේ. එතකොට ලංකාව කියන්නේ ඊටමත් කුඩා රටක්. ඒ වගේම අපිට තියෙන ලොකුම සම්පත තමයි මානව සම්පත. එතකොට මේ මානව සම්පතින් අපි ප්‍රයෝජනය ගත යුතුයි. එතකොට ඔබ දන්නවා අපේ රටේ නිෂ්පාදනයක් කරන්න ඒ නිෂ්පාදනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය රට තුල නැහැ. එතකොට ඒවා පිට රටවල් වලින් අපි ගෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට end product එක හදන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ වර්තමාන ආර්ථික මොඩලය තුල තමයි ඒක අපිට කරන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි දැන් මේ අය කියන්නේ මොකද්ද? මේ රටේ නිෂ්පාදන ඇති කරන්න ඕනේ. රට තුල ඇල්පිනිත්තේ ඉඳන් හදන්න පටන් ගන්න ඕනේ. බොහොම හොඳයි. ඒක කරන්න පුළුවන් නම් සුධර්මන් හොඳ දෙයක්. හැබැයි මේ ආණ්ඩුව දැන් බලයට අවිල්ල මොකද කරලා තියෙන්නේ? අද අපි කන හාල් ටිකත් පිට රටින් එන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද අපිට හෙට අනිද්දා වෙනකොට නිකන් චීනෙන් හාල් කන්න වෙන්නේ. හරි. මේ වෙනකොටත් ඉන්දියාවෙන් සල්ලි වලට හාල් ගේනවා. දැන් මේක මෙතෙන්ට පත් උනේ කොහොමද? ආර්ථික කළමනාකරණයේ මේ අයගේ ක්‍රියාකලාපය කොයිතරම් දුරට අදූරදර්ශී ආකාරයෙන්ද සිදු වුණේ කියන එක පිළිබඳව අපිට කල්පනා කරන්න වෙනවා. 2019 නොවැම්බර් 17 වෙනිදා මේ අය ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ අපි දන්නවා විශේෂයෙන්ම බදු සහන දුන්නා ඍජු බදු ගෙවන කණ්ඩායමකට ව්‍යාපාරිකයන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට. ඒ තුලින් රටේ ජාතික ආදායම හරි අඩක් අඩු වුණා. රුපියල් බිලියන 2000කට වගේ ජාතික ආදායම රුපියල් බිලියන 1000ක් දක්වා අඩු වුණා. මේකත් එක්ක තමයි අපේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ. ඒත් එක්කම අපේ විදේශ සංචිත ප්‍රමාණය අඩු වුණා. විශේෂයෙන්ම මේ විදේශ සංචිත ප්‍රමාණය අඩුවීමත් එක්ක මේ අය අලුත් විකල්පයක් ගෙනාවා. පොහොර ගේන්න මෙච්චර ප්‍රමාණයක් යනවා. ඒ නිසා අපි පොහොර ගේන එක තහනම් කරනවා. මේකට විකල්පයක් හැටියට අපි කාබනික පොහොර වලට යනවා කියලා. මේකත් එක්ක මොකද උනේ? රටේ ඵලදාව ගොවිතැනේ අඩු වුණා. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? නැවත වතාවක් ඵලදාව අඩුවීමත් එක්ක විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර මිල වැඩිවීම තුල අපිට වෙලා තියෙනවා පිට රටින් ආහාර ආනයනය කරන්න. නැවත වතාවක් මේක විශේෂ සයිකල් එකක් හැටියට රට තුල ඩොලර් රින්ගිට ඍජුව සහ වක්‍රව මේක බලපානවා. ඒක පළවෙනි කාරණේ. ඒකත් එක්ක දැන් රටේ අනිත් ප්‍රශ්නේ මොකද්ද? අපිට තෙල් නැහැ. දැන් තෙල් නැති නිසා මොකද කරන්නේ? අපි ඉලෙක්ට්‍රික් කාර් වලට යමු කියන කතන්දරයට දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඇත්ත කතාව තෙල් ගේන්න බැරි වෙලා තියෙන්නේ අපිට මේ නැවත වතාවක් විදේශ සංචිත නැති නිසා. එතකොට එහෙම තත්ත්වයක් තියෙනකොට මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ අපිට හිඟයි. කිරිපිටි ටික නැහැ. ඩොලර් නැති නිසා මේ වෙනකොට වරායේ මෙට්‍රික් ටොන් 40000කට ආසන්න අත්‍යවශ්‍ය භාණ්ඩ හිර වෙලා තියෙනවා. ඒකත් එක්ක කන්ටේනර් 2000කට ආසන්න ප්‍රමාණයක් වරායේ හිර වෙලා තියෙනවා. ඒත් එක්කම මේ රටේ විශේෂයෙන්ම අමුද්‍රව්‍ය ගේන්න අවශ්‍ය කරන ඩොලර් නැහැ. ඒ නිසා මේ අපිට කර්මාන්ත ශාලාවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නැති නිසා නිෂ්පාදනය කඩාගෙන වැටලා තියෙනවා. නිෂ්පාදනය කඩාගෙන වැටීමත් එක්ක නැවත වතාවක් අපනයන ආර්ථිකය කඩාගෙන වැටලා තියෙනවා. අපනයන ආර්ථිකය කඩා වැටීමත් එක්ක ආය ඩොලර් නැහැ. ඒත් මේක මේ යාන්ත්‍රණය එක දිගටම යනවා. එතකොට අපි ඊළඟට මොකද්ද කරන්නේ? අපි ඩොලරය අල්ලගෙන ඉන්නවා 203ට. 203 ඩොලරය අල්ලගෙන ඉන්නකොට ඩොලරය කළු කඩේ විකුණන්නේ 255ට 260ට 65ට යන තැනුත් තියෙනවා. එවැනි තත්ත්වයක් තියෙද්දි මොකද වෙන්නේ? මේ රටට එන ඩොලර් ටික එන්නේ කළු කඩ මුදලාලි හරහා. කළු කඩ මුදලාලි හරහා රටට ඩොලර් එනකොට ඒක ඩොලර් සංචිතයට එකතු වෙන්නේ නැහැ. ඒක ඩොලර් සංචිතයට එකතු වෙන්නේ නැති වුණාම රටේ ආදායම ආයමත් පල්ලෙහාට වැටෙනවා. ඒ පැත්තෙන් වෙනකොට මහ බැංකුවේ මොකද කරේ? රටට ඩොලර් ගේන ආයතන විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ගේ
125ක් ඒ මොහොතේ මේක රුපියල් කරන්න එයා කටයුතු කරා. මේකත් එක්ක මොකද උනේ? රටේ ව්‍යාපාරිකයෝ රටට ඩොලර් ගේන්නේ නැහැ, පිට රටවල් වල ඒගොල්ලෝගේ බැංකු ගිණුම් වල මේ ඩොලර් තැන්පත් කරනවා. එතකොට නැවත වතාවක් ඩොලර් හිඟයක් රටේ ඇති වෙනවා. ඉතින් මම කියන්නේ මේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ දුර්වලතාවය නිසා තමයි මේ ආකාරයෙන් මේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට අපි වැටලා තියෙන්නේ. විශේෂයෙන්ම රටක් හැටියට මේ රට ගොඩ ගන්නවා නම් දැන් අපිට ඩොලරේ අතාරින්නත් බෑ, රුපියල අතාරින්නත් බෑ. අතාරියොත් මොකද වෙන්නේ? විශේෂයෙන්ම අපි අරගෙන තියෙනවා සොප්ස්. දැන් සොප්ස් අරන් තියෙන නිසා සොප්ස් අරන් තියෙන රුපියල් වලට. එතකොට අපිට දැවැන්ත ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. හරි. ඉතින් අපි දිනෙන් දින මේ අර්බුදයට ගිහිලා හිර වෙනවා මිසක් මේ අර්බුදයෙන් ගොඩ ඒමක් අපිට පේන්නේ නැහැ. ඔතන විනාඩි කාලයක් තියෙනවා. ඉතින් මම කියන්නේ විශේෂයෙන්ම රජයක් හැටියට පළවෙනියටම තේරුම් ගන්න ඕනේ අපිට ඩොලර් අර්බුදයක් තියෙනවා. ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ අර්බුදය රටේ ජනතාවට කියන්න අවශ්‍යයි. මේ අර්බුදය රටේ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා විකල්පයක් ගේන්න අවශ්‍යයි. ලෝකේ අපි ණයගත් රටවල් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒත් එක්කම IMF එකට යන්න මේ ආණ්ඩුව සූදානම් නැත්නම්, ලෝක බැංකුවට මේ ආණ්ඩුව යන්න සූදානම් නැත්නම් එහෙනම් මොකද්ද ඊළඟට කරන්න කියන එක පිළිබඳව රට දැනුවත් කරන්නට අවශ්‍යයි. හැමදාම හිඟා කනවා වගේ ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන් ඉල්ල ගන්නවා, තෙල් ටික ගේනවා, ණයට තෙල් ටික ගෙනල්ලා ඒ ණයට ගෙනාපු තෙල් නැවට ගිහිල්ලා තෙල් ඇමතිතුමා නැගලා, ඉන්දියානු මහ කොමසාරිස්තුමා නැගලා අප්පුඩි ගහලා ගන්නවා. හැබැයි මතක තියාගන්න ඒක අපිට ඇති වෙන්නේ මාසෙකට පමණයි. එතකොට අපිට රටක් හැටියට මෙහෙම යන්න බෑ සුධර්මන්. මේ රටේ දැක්මක් නැතුව, වැඩපිළිවෙලක් නැතුව මේ රට මේ විදියට ගියොත් අපිට අනාගතයේදී මේ රට විකුණනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. සංජය එදිරිමාන්න මන්ත්‍රීතුමනි, දැක්මක් නැතුව රට ඉදිරියට යන්න බෑ කියන චෝදනාවකුත් තියෙනවා. දැන් මේ ආර්ථික අර්බුදය ගත්තොත් අපි බොහෝ තැන්වල හිර වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඩොලර් සංචිතය ගත්තොත් අපි තා දැඩි අර්බුදකාරී තැනක තියෙන්නේ. තෙල් අර්බුදය ඉතාමත් දැඩි ලෙස උග්‍රයි. ඔබතුමා මං හිතන්නේ ඊයේ රාත්‍රියේ අද දකින්න ඇති බොහෝ ෂෙඩ් වල මං හිතන්නේ ඉන්ධන හල් මේ වෙනකොට වහලා තියෙනවා. මොකද සිපෙට්කෝ සමාගම තෙල් මිල වැඩි කරයි කියලා බලාපොරොත්තුවකුත් ඔවුන් තුල ඇති. මේ ආකාරයෙන් ගත්තොත් හැමතැනින්ම ජනතාවට බරපැට වෙන සහ ජනතාවට පීඩාගෙන දෙන සිද්ධීන් ගණනාවක්ම පසුගිය කාල වකවානුව තුලම සිද්ධ වුණා. දැන් මොන ආකාරයෙන්ද ගොඩ එන්නේ? ගොඩ එන්න ක්‍රමයක් තියනවාද? මේ ගොඩ එන ක්‍රමය තුල ජනතාවට දැඩි පීඩාවලට දුක් විඳින්න සිද්ධ වෙයිද? මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේ ආර්ථිකයෙන් ගොඩ එන්න ඔබතුමන්ලා සතුව තියෙන ඒ උපක්‍රමය? සුධර්මන්, දැන් මේක ප්‍රශ්නේ අපි කියමුකෝ වැස්ස වෙලාවට අපිට අපේ ගේ තෙමෙනවා නම් ඒක මෙහෙම කියන්නත් පුළුවන්. කුස්සියේ තෙමෙනවා, සාලේ තෙමෙනවා, නිදාගන්න කාමරේ තෙමෙනවා, ස්තෝපුව තෙමෙනවා. ඕ ටික ඔය විදිහට කියන්නේ නැතුව ගේ තෙමෙනවා කියලා කියන්නත් පුළුවන්. දැන් මම එතනින් එන්නේ අපි මේ එක නම් කරලා මතු කරන අර්බුද වැලේ එක හේතුව මේ රටේ ඩොලර් සංචිතය පිළිබඳ ප්‍රශ්නය. අපි බලමු ඒ ප්‍රශ්නේ ඇති වුණේ කොහොමද කියලා. දැන් ඩොක්ටර් කාවින්දයි අපේ සුනිල් සහෝදරයයි මේක මේ ආණ්ඩුවේ අවුලක් විදිහට කමක් නැහැ. ඒ Tamanගේ දේශපාලන විග්‍රහය එතන නම් මම කියන්නේ නැහැ එතන මෙහාට එන්න කියලා. හැබැයි මම රටේ ජනතාවට මේක කියන්න එපා. මේ රටේ ඩොලර් සංචිතය සම්බන්ධ ප්‍රශ්නය මතුවෙන්නේ අපිට තිබුණු නිශ්චිත ඩොලර් ආදායම් බරපතල ලෙස. ඒ කියන්නේ මම ඊට පෙර තුලාවට ආපු වෙලාවෙත් කිව්වා වාර්ෂික සංචාර කර්මාන්තය ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 4.5යි 4.5 බිඳුවට වැටෙනවා. එක අවුරුද්දක් මේ අවුරුදු 2යි 4.5 දෙකෙන් වැඩි කළාම බිලියන 9ක් අපිට එතනම හිමි වෙනවා. ඊළඟට තමයි අපිට තුන ලොකුම ආදායමක් විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයා. මේකත් බරපතල විදියට වැටුණා. සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂ 2.5කට ආසන්න පිරිසක් රට යනවා රැකියාව සඳහා. මේක 20-30000ට වැටුණා. දැන් තව අලුත් තර්කයක් මෑතක ඉඳලා එහෙන්න හදනවා. දැන් අනිත් රටවලත් කොවිඩ් තිබ්බා. එයාලගේ ඩොලර් සංචිතවල අවුලක් නැහැ කියලා. හරි ඉතින්. සුධර්මන්, ලෝකේ හැම රටකම ඩොලර් ආදායම් මාර්ග සමානද? දැන් ලංකාවට ඩොලර් ලැබෙන ණය සහ ප්‍රධානයන් කියන මාර්ගයත් ඇතුළුව ප්‍රධාන ඩොලර් දොරවල් පහක් තියෙනවා. දැන් මේ දොරවල් පහමද ලෝකේ හැම රටකටම තියෙන්නේ? ඒ වගේම ඩොලර් සඳහා අපි දරන වියදමේ ස්වභාවය ලෝකේ සීළු රටවල් වල සමානද නැහැ? දැන් අපි හිතමුකෝ අපේ ගම සුධර්මන් මහ වැහි කාලෙට ගම් අතුරට යට වෙනවා.
දැන් අපේ ගමේ ඉන්නවා රාජ්‍ය සේවකයෙකුත් ඉන්නවා. අපි කියමුකෝ සුනිල් කියලා රාජ්‍ය සේවකයෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ ගඟේ වැලිගොඩ දාලා ජීවත් වෙන නිමල් ඉන්නවා. දැන් ගම් වතුර ප්‍රශ්නය නිමල්ගේ ගෙදර ආදායමට බලපාන විදිහට සුනිල්ගේ ගෙදරට බලපාන්නේ නැහැ. ඇයි ඒ? නිමල් සහ සුනිල් තමන්ගේ මාසික ආදායම ගන්න මාර්ග දෙකක්. කොවිඩ් ව්‍යසනයෙන් මේ ලෝකේ ආර්ථිකයේ ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වුණ හැමෝම පිළිගන්න කාරණාව තමයි සංචාරක කර්මාන්තය කියන එකනේ සම්පූර්ණම දොර වැහුවේ. ඒ කියන්නේ එක කවුලුවක්වත් තරලා තිබෙන්නේ නැහැ. සම්පූර්ණ වැහුණා. ඉතින් ඒක අපේ හදවත වගේ දැනෙච්ච තැනක්. විදේශගත ශ්‍රී ලාංකිකයා පිළිබඳ ප්‍රශ්නය. ආයෝජන ඊළඟ අපේ ආදායම. ඉතින් ආයෝජන එන්න තියා තියෙන රටවල් වලටත් එහෙම එන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. අපි අපනයන ආදායම රැකගත්තා. ඇමරිකන් ඩොලර් බිලියන 15කට ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව මේ රටේ අපනයන කර්මාන්තය ගෙනාව කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මෙතුමල්ලා දෙන්නම කතා කළේ ප්‍රධාන ප්‍රශ්නය මතක කළා. ඩොක්ටර් කාවින්ද දොස්තර මහත්තයෙකුත් වෙලා ඇයි මෙහෙම කිව්වේ කියලා මට හිතෙනවා. අපි හිතමුකෝ කැන්සර් රෝගියෙකුට බේත් කළාම ඊට පස්සේ ඔහු යම් මට්ටමකට ගත්තට පස්සේ ඊට පස්සේ කෙනෙක්ට ඇවිල්ලා කියන්න බලන්න මෙයාගේ කොණ්ඩේ ගිහිල්ලා අතපය කෙට්ටු වෙලා හැමතැනම කටු ඇනලා තුවාල කරලා. හැබැයි ඒ මුල් ප්‍රතිකර්මය කරපු මිනිහා මොකක්ද කළේ කියලා දන්නේ නැතුව ඒකේ පශ්චාත් අවස්ථාව විග්‍රහ කරලා වැඩක් නැහැ. මේ පැහැදිලි කිරීම දෙකෙන් එක තැනකවත් තිබෙන්නේ නැහැ මේ පිළිබඳ ප්‍රශ්නේ. අනික වැඩබදු සහනය මේ රටේ කෝටිපති ව්‍යාපාරිකයන්ට දුන්න සහනයක් කියලා වැඩබද්ද කියන්නේ මොකක්ද කියලා දන්න කෙනෙක්ට මං හිතන්නේ නෑ මේ කතාව කියන්න පුළුවන් කියලා. වැඩබද්ද මේ රටේ සාමාන්‍ය හැම මිනිහටම බලපාන 15 වට කරපු එකේ සහනය මේ මට සුධර්මන්ට අපි හැමෝටම අපිත් සාමාන්‍ය අහිංසක මිනිස්සුනේ අපි හැමෝටම මේ IT එකේ ඉන්න සියලු සේවකයන්ට දැනුණා මේක. මේක මේ ව්‍යාපාරිකයන්ට දුන්න එකක් නෙවෙයි. දැන් මේ බ්ලැක් මාකට් එකේ ප්‍රශ්නේ මට මේකට උත්තර දෙකක් තියෙනවා. මම අදටත් විශ්වාස කරනවා දැන් මේ ඔබතුමීගේ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් විදේශගත ශ්‍රමිකයෝ. මම හිතන්නේ නැහැ සුධර්මන් විදේශගත ශ්‍රී ලාංකිකයා කියන මිනිහා මේ ඩොලර් කීපයකට මේ තරම් ආත්මార్థකාමී වෙයි කියලා. ලංකාවේ ඩොලරයට සාපේක්ෂව රුපියල කොතනද තිබුණේ හැමදාම බ්ලැක් මාකට් එකක් තිබ්බා. ඒ බ්ලැක් මාකට් එකේ රේන්ජ් එකේ මහ වෙනසක් වෙලා නැහැ. ඩොලරයයි බ්ලැක් මාකට් එකයි අතර හැමදාම වෙනසක් තිබ්බා. මේ වෙනස ඇතුළෙන් එක්තරා වාසියක් ලැබපු පිරිසක් එදත් හිටියා. මේකට නිශ්චිත සංඛ්‍යාත්මක තොරතුරක් මන් දන්න තරමින් මූලාශ්‍රයක් නැහැ. නමුත් සමහරු කටකතාවට කියනවා 10%ක විතර තත්වයක් මේ එළියේ වැරදි දොරෙන් එනවා කියලා. ඒක අදටත් එනවා. ඒක මෙහෙම නොකලා හෙටත් එනවා. මේක මේ රුපියල පාකිරීම හා සම්බන්ධ ගැටලුවක් විදිහට විතරක් විග්‍රහ කරගන්න බෑ. අනික ඒ වගේම මම හිතනවා රටේ යන මිනිස්සු මේ තරම් ආත්මార్థකාමී වෙන්නේ නැහැ. ඒ මිනිස්සු Tamanගේ දරු පවුල නඩත්තු කරන්න විතරක්ම නෙමෙයි රට ගිහිල්ලා තියෙන්නේ. ඒ විදේශගත ශ්‍රමිකයා මේ රටේ ජාතික ආර්ථිකයට Tamanට දෙන්න පුළුවන් උපරිම හයිය ලබා දීලා Tamanගේ රාජකාරී කරනවා. මට ඉවර කරන්න ඉස්සෙල්ලා මේ සුනිල් වටවල සහෝදරයාට දැන් එකක් තමයි සුනිල් සහෝදරයා රාජ්‍යයේ සමස්ත ආර්ථික බල රාජ්‍ය naayකයා කරට ගන්නවා කියලා න්‍යායක් ඉතින් අපි කියවපු කිසි දේශපාලන පොතක එහෙම තිබුණ නැහැ නේ. ඉස්සරහ පොතකත් එහෙම ලියවෙන එකක් නැහැ. ඇත්තටම රටක ආර්ථික බරක් අපි හැමෝටම ෂෙයා කරගන්න වෙනවා. තනියෙන් රාජ්‍ය naayකයා ඒ බර ගන්නවා කියලා එකක් නැහැ. එහෙම න්‍යායක් ඇත්තෙත් නැහැ. හැබැයි අපි මේ වියදම් පාලනය කිරීම අතින් මොකුත් කළේ නැහැ කියන එක වැරදි. මිලියන 7600 2700ට අඩු කළා ජනාධිපති වැය ශීර්ෂය කවුද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. 1305ක් ජනාධිපති කාර්යාලයේ සේවකයෝ හිටියා. හෙට උදේ ගිහලා බලන්න දැන් ඉන්නේ 735යි. ජනාධිපති එක්ක වාහන 15ක් නැත්නම් 20ක් ගියා. හෙට උදේ මිරිහානට ගිහලා බලන්න දැන් යන්නේ 2යි. මේ මම දැන් 2-3ක් කිව්වේ. මේ දැන් මට ඇහුණා දැන් අලුත් තරකයක් එනවා. එයාගේ සරලකමෙන් ඒ ඉතිරියෙන් අපිට වැඩක් නෑ වගේ තැනකටත් දැන් යන්න යනවා. නෑ ඒකේ වටිනාකමක් තියෙනවා. එහෙමනම් ඒ චෝදනාවෙන් අපි අත්මිදෙමු. කියන්නේ ඇත්තටම ජනාධිපතිවරයා සරල වීම කියන එක 2015 ජනාධිපති වෙන්නේ ප්‍රධාන මාතෘකා තුනෙන් එකක් බවට පත් වෙලා තිබුණානේ. හැබැයි අපි මේ සරල බව වේදිකාවේ මාකට් කළේ නෑ. හැබැයි ඒ සරල බව මේ රටට අලුත් දේශපාලන ආදර්ශයක් දුන්නා වගේම අයවැයට රාජ්‍ය වියදම් පිළිබඳ ප්‍රශ්නයට අලුත් ප්‍රවේශයක් ලබා දුන්නා. ඒවැ මහා ලොකු දේවල් නොලැබුණා හෝ ලැබුණා හෝ ඒ ආදර්ශයම මේ රටේ පුරවැසියා බොහොම ආදරෙන් වැළඳ ගන්නවා කියලා මම හිතනවා. හොඳයි. ජනතාවට බරපතවන්නේ නැතුව ආර්ථිකයෙන් ගොඩ එන්න පුළුවන්ද? ගොඩ එන්න මගක් තියනවාද? මෙන්න මේ පිළිබඳව තමයි තුලාව දේශපාලන සංවාදයෙන් අද අප සාකච්ඡා කරමින් සිටින්නේ. ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. ඔබ නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් ජනතාවට බරපතවන්නේ නැතුව ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්ද? මේ තමයි අද අප සාකච්ඡා කරමින් සිටින්නේ. මේ වටේදී පුළුවන් විනාඩි 8ක් කාලයක් තියෙන හැබැයි ප්‍රශ්න කරන්නත්
ඉඩ ප්‍රස්තාව තියෙනවා. සුනිල් වටගල මහත්මයා දැන් ඔබතුමා කියන විදිහට දැන් අපි ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ගත්තොත් ඔබතුමාලා අලුතෙන් ගොඩනගලා තියෙන ජාතික ජනබලවේගයේ පැත්තෙන් ගත්තොත් ඔබතුමාලා සතු ඇති ආර්ථිකය ගොඩ ගන්න ක්‍රමවේදයක්. හැබැයි ඒකම ඔබතුමාලා නිරන්තරයෙන් අපි ඉතිහාසයේ පුරාම දැක්ක දේ තමයි විවේචනය කරන එක. ඔබතුමාලා හැම ආණ්ඩුවක්ම විවේචනය කරලා තියෙනවා. 1971 කැරැල්ලෙන් පස්සේ ඔබතුමාලා දේශපාලන කරණයට එහෙම නැත්නම් පාර්ලිමේන්තු ක්‍රමයට ආවට පස්සේ අපි දකින දෙයක් තමයි පාර්ලිමේන්තුව තුලදී තින් පිටතේදී ඔබතුමාලා දැඩි විවේචකයන් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඔබතුමාලා තාම බලයක් ලැබිලා නැති නිසා එක පැත්තකින් ඒක. හැබැයි කොහොමද මේක ගොඩගන්නේ? කොහොමද මේක ගොඩ එන්නේ? මොන විදිහටද ගොඩ එන්නේ කියලා ප්‍රායෝගික වැඩපිළිවෙලක්. දැන් ඔබතුමාලා කියන දෙයක් තමයි අර සංජය දිරිමාන මන්ත්‍රීතුමා පැහැදිලි කරලා දුන්නා. දැන් වැඩ් බද්ද අඩු කිරීම නිසා මේ අර්බුදයට මුල කියලාත් මතයක් ගොඩ නැගිලා තියෙනවා. වැඩ් බද්ද අඩු කරා. ඒක නිසා මේ ලැබෙන්න තිබ්බ බදු මුදල් ලැබුණ නැති නිසාත් ඒ ආර්ථිකය ඇද වැටෙන්න එක හේතුවක් වුණා කියලා. ඩොලර් සංචිතයට මෙච්චර අඩු වෙන්න හේතුව වැරදි කළමනාකරණය කියලාත් චෝදනා කරනවා. හැබැයි මේ කොවිඩ් තත්ත්වය එහෙම නැත්නම් මේ කොරෝනා තත්ත්වය මේකට බලපෑවෙම නැද්ද? මේ කොරෝනා තත්ත්වය මේ ආර්ථිකය මෙච්චර පල්ලෙහාට වැටෙන්න කොරෝනා තත්ත්වය බලපෑවෙම නැද්ද? ඔව් ධර්මන් මම පොඩ්ඩක් මේ ප්‍රවේශයට අවතීර්ණ වෙනම් මෙහෙම කොවිඩ් තත්ත්වය බලපෑවා. ඒක වාදයක් නෑ. නමුත් කොවිඩ් තත්ත්වය පාවිච්චි කරගත්ත ආණ්ඩුවේ හෙළුව වහගන්න. ඒක තමයි මෙතන උනේ. මොකද මම අහන්නම් දැන් කොවිඩ් දැන් රටක් ඉස්සරහට යද්දී රටේ විදේශ ප්‍රතිපත්තිය වැදගත්, රටේ දේශපාලන ස්ථාවරත්වය වැදගත්. දැන් මේ ආණ්ඩුවෙන් කළු සල්ලි සුදු කිරීමේ පනතක් අරගෙන ආවා. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒකෙන් බලාපොරොත්තු වෙච්ච ආදායමක් ඇති. මම දන්නේ ඒක ආවද කියලා. මට ඒ ගැන සංඛ්‍යා දත්තේ නැහැ. ඒ වගේම තමයි විදේශ ආයෝජන ලොකුවට මේ හරහා එන විදේශ ආයෝජන මහ විශාල ප්‍රමාණයක් තියෙනවා කියවනේ. හැබැයි අපි අහනවා රටක දේශපාලන ස්ථාවරත්වය හදන්නේ නැතුව කොහොමද මේ විදේශ ආයෝජනයක් ගලාගෙන එන්නේ? ඒක නේද? ඒකට කොහොමද කොවිඩ් බලපාන්නේ? රටක නීතිය හා විධානය කියන කාරණාව ස්ථාවර නැත්තම් සුධර්මන් ඒ රටට විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. එතකොට මේ ආණ්ඩුවට ඔළුවට ටොක්ක්ක් කැනලා කියන්න ඕන දැන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට සංශෝධන ගේන්න කවුද කියන්නේ? විදේශය කියන්නේ. දැන් සංශෝධන ගේන්න දැන් ඔන්න පාර්ලිමේන්තුවට දාලා තිනවා. ටොක්ක්ක් කැනලා කියන්න ඕන නීතිය හා විධානයට හොඳ නැහැ ශානි අබේසේකර මහත්තයට අපදෙන්න. එහෙ ඇජෙන්ඩා එක කතා වෙනවා. ලංකාවේ දේශපාලනය එහෙ ඇජෙන්ඩා එක කතා වෙනවා. ටොක්ක්ක් කැනලා කියන්න ඕන ඊයේ පෙරේදා මුස්ලිම් නීතිඥ මහත්තයෙක් හිජාස්ට අපදෙන්න කියලා වෙන ඇජෙන්ඩා එක කතා වෙන්න ඕන. එතකොට ලංකාවේ ඩෙමොක්‍රසි එක පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඔබතුමා කියන්නේ ලංකාවේ අධිකරණය හැසිරෙන්නෙත් විදේශ රටවල තියෙන බලපෑම මත කියලා. මම කියන්නේ යම්කිසි ප්‍රශ්න දැන් මේකේ ප්‍රායෝගික භාවිතාවය ඇතුලේ අපිට පේනවනේ සුධර්මන් නීතිපති දෙපාර්තමේන්තුව කොහොමද හැසිරෙන්නේ කියලා. නීතිපති දෙපාර්තමේන්තුවේ භූමිකාව ගත්තට පස්සේ ඒක දේශපාලන භූමිකාවක් මම කියනවා. පුළුවන් නම් ඒකට දැන් මීට කලින් නීතිඥ මහත්මයෙක් කෙරෙහිට ඉතා වගකීමෙන් මේ ප්‍රකාශ කරා. පැහැදිලිවම. මට අර මේ අනුකුමාර සහෝදරයා ටෙම්පල් ට්‍රීස් එකේ ගිහිල්ලා කට්ටිය හම් වෙන වෙලාවේ ඔබතුමා ගිහින් නැද්ද? 2015 කාටද කාවද හෙට උදේ ඇතුළේ දාන්නේ වගේ අර අත්සන් ලේඛනයක් එමත් තියෙනවා. එතුමා අත්සන් කරපු එක මම නෑ මං ගිහිල්ලා නෑ. හරි. එතකොට මම කියන්නේ අධිචෝදනා පත්‍ර දාලා තීච්ච අධිචෝදනා පත්‍ර ටික කොහොමද එක රැයකින් දෙකකින් මේ විදියට සතියකට එක ගානේ නැත්නම් සතියකට දෙක ගානේ ඉල්ලාස් කරන්නේ. එවකට හිටපු නීතිපතිවරයා දැන් ඉන්න අග්‍රවිංශකාරවරයා. ඒ අග්‍රවිංශකාරවරයා යටතේ තමයි එවකට නීතිපතිවරයා මේ අධිචෝදනා පත්‍ර සම්පාදනය වෙලා තියෙන්නේ. එතකොට දැන් ඉන්න නීතිපතිවරයා ගිහිල්ලා කියනවා මාර අඩුපාඩුවක් නෙමෙයි. සාක්ෂි නෑනේ. මේක හදලා තියෙන විදිය හරි නෑනේ. හෝල්සේල් එක එළියට එනවා. කවුද එළියට එන්නේ?
රාජපක්ෂ මහත්තුරුන්ගේ පවුලේ උදවියගේ නඩු ටික අර කොහෙද කොමිසමක් නම් කරලා ඒ කොමිසම මේ නිර්දේශ ගන්නවා. ඒකට වෙනම නමක් කියන මට මේ විවෘත නාලිකාවේ කියන්න බෑ. ඒකේ නිර්දේශ මත පදනම්ව නීතිපතිවරයා හැසිරෙනවා. කාගේ නඩුද? කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ගේ නඩු අරකට එනවා. හෝල්සේල් එකේ නිදහස් වෙනවා. ආණ්ඩුවට ගැති කරපු හෙන්චයියන්ගේ නඩු හෝල්සේල් එකේ එනවා. එතකොට ඒක ජාත්‍යන්තරේ බලාගෙන ඉන්නවා. මම මේ කියන්න උත්සාහ කරේ තව උන්තරම් උදාහරණ කියන්න පුළුවන්. එතකොට මේ ජාත්‍යන්තරය බලාගෙන ඉන්නේ මොකද්ද මේගොල්ලන්ගේ මේ දේශපාලන භාවිතාව කියලා. ඒ හරහා තමයි විදේශ ආයෝජන එනවද නැද්ද කියන කතාව තියෙන්නේ. මොනතරම් පුරසාරන් දෙඩුවත් කෝආපු විදේශ ආයෝජන එන්නේ නැහැ සුධර්මන්. එන්නේ නැත්තේ අපේ දේශපාලන භාවිතාව හොඳ නැහැ. අපේ දේශපාලනයේ විදේශ ප්‍රතිපත්තියක් විදියටම හොඳ නැහැ. එතකොට අපිට මහා දැන් මේවට කොවිඩ් සම්බන්ධද දැන් බලන්නකෝ. අපි මෙතුමියගේ දිස්ත්‍රික්කයට ගිහිල්ලා සමුළුවක් පැවැත්තුවා. ඒ සමුළුවට අපි අදටත් විශ්වාස කරනවා දේශපාලන මැදිහත් වීමක් සිද්ධ වුණේ. එතකොට දේශපාලන මැදිහත් වීම පැත්තකට දාන්න. ඇයි අපි එහෙම කියන්නේ? අපි එහෙම කියන්නේ ඒ ප්‍රහාරයට පැමිණි දෙන්නව අපේ ග්‍රහණයට අරගෙන පොලිසියට බාරපු දෙන්නව වතුපිටියර රෝහලට ගියාම ගෙදර ගියේ කොහමද? බලන්නකො මේ ඕක බලාගෙන ඉන්න සරල සිද්ධියක් වෙන්න පුළුවන්. හැබැයි අපිට සරල සිද්ධියක් නෙවෙයි. ඒ අත්අඩංගුවට ගත්තු දෙන්න ආයුධ සන්නද්ධ සංවිධානයක දෙන්නෙක්. මොකද ඒගොල්ලෝ රැකියාව කරන්නේ එක්තරා සමාගමක්, ඇවන්ගාඩ් සමාගමේ. එතකොට අපි කියන්නේ අපිට නිතරම විවේචන එල්ල කරනවා ඒගොල්ලෝ. ඒ හරහාපු සිද්ධියක් කියලා. ඒක ආණ්ඩුවේ වගකීමක් වෙනවා. ඒක අධ්‍යයනය කළා ඒක හදන එක. එතකොට එහෙම කරන්නේ නැතුව බස්නාහිර පළාත DIG ගේ ඉඳලා මැදිහත් වෙලා ඒක අනිවාර්ය සමතකරණය කරන්නයි කියලා ගිහිල්ලා සුධර්මන් මේකට උත්තර දෙන්න අපේ දෙන්න අපේ සමාජිකව දෙන්නෙක්ට තුවාල වෙනවා. මැවුම් 4ක තුවාලයක් එනවා. අන්තිමට 30 වෙනිදා සිද්ධිය වෙන්නේ 7 වෙනිදා නිට්ටඹුවේ පොලිසියට ඇවිල්ලා දෙපාර්ශ්වය කැඳවලා කියනවා දැන් ඔයගොල්ලෝ සමතේලා ගෙදර යන්න. අපි කියන අපිට සමතෙන්න බෑ. ලොකු සිද්ධියක් මේක. එහෙනම් පැමිණිලිකරුව දෙන්න බොන්ඩ් එකකට සයින් කරලා ගෙදර යන්න. පැමිණිලිකරුව දෙන්නට අප තියෙනවා. කොහෙද මේ රට? කොහෙද තියෙන එක රටක් එක නීතියක්ද මේ? කොහෙද තියෙන රට? එතකොට පැමිණිලිකරුව දෙන්න විත්තිකාරයෝ කරනවා. නිට්ටඹුවේ පොලිසියේදී. අපි ගිහිල්ලා හියුමන් රයිට් කමිෂන් එකට අද පැමිණිල්ලකුත් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා. ඒ භාවිතා පාවිච්චි කරන්න. ඔබතුමා කියන්නේ මෙවැනි සිද්ධීන් ආර්ථිකයට බලපානවා කියලා. පැහැදිලිවම විදේශ ආයෝජකයෙක් එයිද මේ රටේ නීතියක් නැත්තම්? මේ රටේ නීතිය හා විධානයක් නැත්තම් විදේශ ආයෝජකයෙක් එයිද? එතකොට අපි කිව්වා මේක සුළු කොට තකන්න එපා. තමුන්නාන්සලාගම මේ සහෝදර මාධ්‍යවේදියෙකුට අත තිබ්බා. මේ මැර කල්ලි එනවනේ. එතකොට මේ මැරකල්ලි රැට ඇවිල්ලා නිදහස් අදහස් ප්‍රකාශනයේ යෙදෙන ආණ්ඩුව විවේචනය කරන කෙනාට පහර දෙනවනේ. එතකොට ඒක මර්ධනය කරන්නයි කියලා කියන්නේ. එතකොට ඒක ආර්ථිකයට බලපාන්නේ නැද්ද? බලපානවා. ආයෝජනයට බලපාන. ඉතින් ඒක නිසා සුද්ධාත්මන් අපි කියන්නේ මේක ASCII තියෙන මෙන්න මේ තමන්ගේ චර්යාව හදාගන්න. මේ තියෙන ප්‍රතිපත්ති මාලාවේ අවසාන ප්‍රතිපත්තියනේ. දසවැදෑරුම් ප්‍රතිපත්තියේ අවසාන ප්‍රතිපත්තියේ එක රටක් එක නීතියක් හදා දෙනවයි කියලා. හැබැයි එහෙම නැහැ. එක රටක් නීති ගොඩක් බවට පත් කරලා තියෙනවා. එතකොට එක රටක් එක නීතියක් කියන ජනාධිපති විධායක සභාවේ සභාපති ස්වාමීන් වහන්සේටත් විවේචන තියෙනවා. ඒක අපි කියන්නේ මෙතන තියෙන ප්‍රශ්නයක්. මෙතන දැන් තියෙනවා නම් මේ පැත්තෙන් කියනවා නම් මේ සරල ජනාධිපතිතුමා සරලයි. එතුමා මිරිහානේ ඉන්නේ. අපි කවුද කිව්වේ මේ රටේ ජනතාව කිව්වද එතුමාට මේ ජනාධිපති මන්දිරේ පාවිච්චි කරලා රට පාලනය කරන්න එපායි කියලා? කරුණාකර ජනාධිපති මන්දිරයට යන්න. ගිහිල්ලා මේ රට පාලනය කරන්න. දැන් ඕකෙන් උනේ අර අහිංසක මිනිස්සු ටිකට පොඩි හිරිහැරයක් වෙනවා. මොකද දැන් ලොකු විවේචනයක් ආවා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දැන් මාර වැඩේනේ. මෙයා හිට්ලර් කෙනෙක් වෙන්නේ නැහනේ. හරිද? ලොකු විවේචනයක් ආවා. දැන් මේ රට මේ කෝ කිව්වට කෙවිත අතර ගන්න නැහනේ. හරි. එයාට හිට්ලර් වෙන්න බෑ. මොකද මේ අපිට දැන් තියුණා සමාජ මාධ්‍යාලාව සඳහන් කළ තියුණා ජනාධිපතිතුමා විධායක බලය පාවිච්චි කරේ එක ක්‍රියාවයි. මොකද්ද? මිරිහානේ කිරිගඩේ වහපු එක කියලා.
හැබැයි ඒකත් ඇවුම් ගන්නදී ආයි ඇරියා. දැන් ආයි එතන ප්‍රශ්න තියෙනවා. එතුමාගේ බලාපොරොත්තුව තිබ්බෙත් හිට්ලර් කෙනෙක් විදියට පාවිච්චි කරයි කියලාද? නෑ පැහැදිලිව හිට්ලර් කෙනෙක් වෙන්න බෑ යාට. හිට්ලර් කෙනෙක් වෙන්න පුළුවන් නම් අර ජාත්‍යන්තර දේශපාලනයෙන් පාලනය කරයිද දැන්? හරි. ඒගොල්ලෝ කියන පදයට නටයිද? ඒගොල්ලෝ කියනකොට එන්න එපා අපේ රටට ඔය ගිවිසුම අස්සම් කළා මිසක්. මොකද යුගදනවි බලාගාරයට අදාළ ගිවිසුම අස්සම් කරා ජිනීව ගියා. එහෙම නැත්නම් ඒ තර්ජනයට ලක් වුණේ. ඊට පස්සේ එතන තර්ජනය වෙනකොට ඉන්දියාව මැදිහත් වෙනවා. ඉන්දියාව මැදිහත් වෙලා කියනවා තෙල් ටැංකි ටික අපිට අවශ්‍යයි. එතන ගිහිල්ලා ඉන්දිය විදේශ ඇමති කියලා ඡායාරූප ගන්නවා. ඒ ටික අපේ කියනවා. එයා කලබල වෙනකොට මොකද චීනය කලබල වෙනවා. චීනය කියනවා අපිට පෝට් සිටිය ගෙනියන්න අපේ සමාගමක් හදලා තිනවා සෙලෙන්දිවා කියලා. අපිට අවශ්‍යයි කොළඹ නගර සභා සීමාව ඇතුලේ මර්මස්ථාන 13ක් තියෙනවා. ওই 13ම අවශ්‍යයි. අනේ දෙනවා. මේ විකුණන්නේ නැහැ කියලා ආපු ආණ්ඩුව දීන දේ ආපු ආණ්ඩුව දැන් හෝල්සේල් එකේ විකුණනවානේ. මේක දේපල වෙළඳ සමාගමක් නේ. ඉතින් හෝල්සේල් එකේ විකුණනවා. ඉතින් අපි එතකොට මේකේ ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රතිපත්තියක් නැතිකම තමයි මේ ආණ්ඩුවට මේ ඒක මේ කොවිඩ් වලට බද්ධ කරන්න යන්න එපා. කොවිඩුයි මේ ගෑස් ටැංකි පිපිරීමයි අතර සම්බන්ධය කියන්නකෝ. මේ කොවිඩ් වගේ කියන්න ඕනද ඒකට? මේ ආණ්ඩුව අදටත් මේ ගෑස් ටැංකි පුපුරන එකට හරියට මැදිහත් වෙලා තියෙනවද? හරි. ඒකයි මේක හරිය හතර බීරි කතාවක් වෙනවා. එතකොට ඒක නිසා කොයි දෙයකටත් කොවිඩ් වලට නතු වෙන්න එපා. කොවිඩ් ප්‍රශ්නයක් තියෙනවා. ලෝකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට යටත්ව මම මේ කියන්නේ. ඉතින් ඒකට සල්ලියක් නැහැ නීති හා විධානය හරියට කරන්න. නේ? ඉතින් ඒක නිසා මම කියන්නේ මෙතන තියෙන්නේ කොවිඩ් කතාව නෙවෙයි. කොවිඩ් කතාවෙන් තමන්ගේ හෙළුවේ වහගන්න උත්සාහ කරනවා. නමුත් යට පේනවා. කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමනි කොවිඩ් කතාවෙන් හෙළුව වහගන්න හැදුවට යට පේන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. අනිත් කාරණේ තමයි නැගෙන චෝදනාව මේ නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නේදී ඔබතුමියලා විනිවිදභාවයකින් තොරව කටයුතු කරන නිසා ජාත්‍යන්තරයේ දැඩි ලෙස අතපොවලා තියෙනවා. මේ ජාත්‍යන්තරය කියන විදිහට වැඩ කරන්න ගිහිල්ලා තමයි ආර්ථිකයත් අර්බුදයකට පත් වෙලා තියෙන්නේ. මේ කියන විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස නෙමේ ආණ්ඩුව ගෙනියන්නේ IMF එක හෝ ජාත්‍යන්තරව එන බලපෑම් නිසා. මේ තමයි මේ මොහොතේදීම නැගිච්ච චෝදනාව. ඔබතුමිය කොහොමද දකින්නේ මේ ආර්ථිකය හසුරවන්නේ ආණ්ඩුව හසුරවන්නේ නීතිය සහ අධිකරණය හසුරවන්නේ ඔබතුමියලා නෙමෙයිද ආණ්ඩුව නෙමෙයිද ජනාධිපතිතුමා නෙමෙයිද ජාත්‍යන්තරයේද? සුධර්මන් මං නීති හා සාමය ගැන කතා කරනකොට මම පාස්කු ප්‍රහාරයෙන්ම පටන් ගන්නවා. එතකොට මේ රටේ මිනිස්සුන්ට අපේ ආණ්ඩුව ගන්නකොට තිබුණ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ. එතකොට අද වෙනකොට මේ රටේ ජාතික ආරක්ෂා මිනිසුන්ට පන්සලකට පල්ලියකට යන්න ලොකු බයක් දැනුණා පාස්කු ප්‍රහාරයත් එක්ක. එතකොට පාස්කු ප්‍රහාරය දවසේ මමත් හිටියේ වත්තල පල්ලියේ. මං හිතනවා නීතිය වල්වැදීම සහ නීතිය විනාශ වීම ගැන ගත්තොත් ඒකට යහපාලන ආණ්ඩුවට මිසක් අපේ ආණ්ඩුවට අත දික් කරන්න බෑ. පැහැදිලිවම අපි කරපු දේ තමයි අපි ආණ්ඩුවට පස්සේ මේ රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න අපි දැන් ආණ්ඩුව බාරගෙන අවුරුදු දෙකක්මාරක් කොහෙවත් බෝම්බ පුපුරනවා කියලා අපි ඇහුවේ නැත. දැන් බෝම්බ හුණත් අපි ඒවා කලමනාකරණය කරනවා. හැබැයි අවාසනාවකට වගේ පල්ලිය 3ක් ඇතුලේ බෝම්බ 3ක් පිපිරලා විශාල කතෝලික ජනතාවක් මම හිතන්නේ කාවින්ද මන්ත්‍රීතුමා කතෝලික ජීවිතේ මම හිතනවා මම කතෝලිකයෙක් නොවුනත් මගේ ස්වාමි පුරුෂයා කතෝලිකයෙක් ජේසුස් වහන්සේ ඉපදුණු දවසටත් වඩා මිනිස්සු ගරු කරන දවස තමයි පාස්කු දවස කියලා කියන්නේ. ඒ වගේ දවසක කතෝලික පල්ලිය ඇතුළේ පුංචි දරුවන්ගේ පවත් ජීවිත නැති වුණා. ඒ නිසා මම ඒ ගැන එතනින් එහාට කතා කරන්න යන්නේ. ඊළඟට ජාත්‍යන්තරයේ අත ගහනවා කියන කාරණාවට මේ රටේ තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි අපි ආණ්ඩුව ගන්නකොට MCC ගිවිසුම. මේක අවලංගු කරන්න බෑ. මේක අවලංගු කරන්න විදිහක් නැහැ. මේක අනිවාර්යෙන් වෙනවා. මේ රටෙන් භාගයක් ඇමරිකාවට යනවා. මෙන්න තිබුණ මතවාදී. අපි ජාත්‍යන්තරේ නැමුණා. අද MCC ගිවිසුම ගැන කතා කරනවාද? අපි ඒවා ක්‍රියාත්මක කරන්න ඕන වෙලාවේදී තීන්දුව අරගෙන ක්‍රියාත්මක කරනවා. ආණ්ඩු කරලා නැති කණ්ඩායමට පුළුවන් ආණ්ඩු විවේචනය කරන්න. ඒ විවේචන තදර කරන්නත් පුළුවන්. හැබැයි මම කිව්වොත් එහෙම හඳුන්වන්ත මන්ත්‍රතුමාලා බොහොම බලාපොරොත්තු තියාගෙන තිස්ස මහරාමේ ප්‍රාදේශ සභාව අරගෙන ප්‍රාදේශ සභාවත් හරියට කරගන්න බැරි වුණා කියලා. එතනින් එහාට තව කොහෙද ආණ්ඩු ගැන කතා කරන්නේ? ප්‍රාදේශ සභාව ටොෆි කොලයක් වැටෙන්න දෙන්නේ නැතුව ප්‍රාදේශ සභාව හදනවා කියන ප්‍රාදේශ සභාව වාරගත්තේ. අවසානයේ බලනකොට මිනිස්සුන්ගේ ජීවිත දිහා බලනවා අනිත් පැත්තට පොස්සක් බවට පත් වෙන එක විතරයි උනේ. ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔබතුමාට.
ඔබතුමිය සොයලා බලන්න එක්තරා වෙලාවක තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව නෑ මගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් සුදර්ම. නෑ මම ඔබතුමාට පැහැදිලි කිරීමක් නෙමෙයි මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මගේ කාලේ නිසා. හරි. ඔබතුමිය පිළිගන්නවද තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ එක්තරා වෙලාවකදී ඒ ප්‍රාදේශීය සභාව පළාත් පාලන අමාත්‍යාංශයක තිබුණා ක්‍රයිටීරියා එකක් ඒක නිකන් ජයග්‍රහණ ස්වරූපයෙන් එන 1 2 කියන මගේ කාලේ මට පැහැදිලි එතුමා කියන කාරණාව. ඔව් එතකොට එතනින් පිළිගන්න ඕනේ නැහැ. ආ ඒකෙන් උත්තරේ දන්නවද? උත්තරේ දන්නවද? පළවෙනිය වෙන්නේ නැති. පළවෙනිය වෙන්නේ නැති. හැබැයි ජනතාව ගහලා ගත්තේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව. නිකන් බොරු කියන්නේ එපා. කවුරුත් ගහලා ගැහුවේ ගත්තේ නැහැ. ජනතාව එහෙමනම් සුදන්මන් මේගොල්ලෝ අද පාර්ලිමේන්තුවේ කීයක් හිටියද කියන්නකෝ. චන්ද්‍රිකා මෙතනගේ ආණ්ඩුව කාලේ. අද කී දෙනයිද ඉන්නේ? ඉතින් ජනතාවගේ කැමැත්ත දෙන අඩුම තරමේ ගහලාද පාර්ලිමේන්තුවටත් එන්න ඕනේ. දැන් ඒ ගැන මම කතා කරන්නේ සමස්ත ජනතාවගේ දුන්න ඡන්ද ප්‍රමාණය දිහා බලනකොට 100% බෑලා ඉවරයි. දැන් අද වෙනකොට ඔය තියෙන විවේචන සහ මේ රට හදන්න මේ අයට උවමනාවක් නැහැ. එන ආණ්ඩු විවේචනය කරන එක විතරයි ජනතාව විරුද්ධ පරිමණය කරන්නේ කියන මතවාදය ලංකාවේ ඇති වෙලා ඉවරයි. එහෙනම් ආපහු ජනතාව විරුද්ධ පරිමණය නැගිටීමක් නැහැ. එහෙනම් මම එතනින් එහාට ඒ ගැන කතා කරන්නේ නැහැ. එතකොට සුධර්මන් අපේ රට අපි බාරගත්තේ ලොකු විශ්වාසයක් ඇතුව නැවත මේක ගොඩනගන්න. මොකද 2015 අපි බාර දෙනකොට 7.6ට තිබුණු ආර්ථික වර්ධන වේගය අපි බාරගත්තේ 2.3ක ඉඳන්. ඒතර අපිට වගකීමක් තියෙනවා. අපි මේ වගකීම දැනගෙන තමයි බාරගත්තේ. හම්බන්තොට වරායේ අපි හැදුවේ ඇත්තටම මේ රටට ආයෝජන ගේන්න. මේ රටේ ආර්ථික මරස්මස්ථානයේ වෙන්න තිබුණේ හම්බන්තොට. හැබැයි මොකද කරේ? මෙතුමාලා කතා කරන උද්ඝෝෂණ කරනවා දැක්කද හම්බන්තොට විකුණනකොට? 99 අවුරුද්දක් ඇතුළත 99 අවුරුදු දෙකකට හම්බන්තොට දෙන විකුණනකොට අපි දැක්කේ නෑ මෙතුමාලා විවේචන කරන උද්ඝෝෂණ කරනවා. අපි මන් ලංකාවේ තමයි හිටියේ. එතකොට හම්බන්තොට විකුණලා දැම්මා. මත්තල ගුවන්තොටුපොළේ අපේ රටේ හාලින් ස්වයංපෝෂිතයි කියන්නේ මත්තල ගුවන්තොටුපොළ හොඳම හේතුවක්. කුහකකමට කියලා මත්තල මේ වීගපට කෙරුවා තමයි. හැබැයි අපේ රටේ අපි ආර්ථිකය එතනක 2008 මුළු ලෝකෙම ආර්ථික අවපාතයට ගියා. ඔබතුමාලා ආණ්ඩුව විකුණන්නේ නැහැ කියලාද කියන්නේ ඔබතුමා? අපි පැහැදිලිවම අපේ ප්‍රතිපත්තිය අපි ආයෝජකයෙ ගේන්න පුළුවන්. අපිට රටක් හැටියට සුධර්මන් පැහැදිලිවම අපිට අපේ රටේ තියෙන සියලුම දේවල් වලට අපිට ආයෝජනය කරන්න අපිට. ඒතර අපිට සිද්ධ වෙන ආයෝජකයන්ගෙන් පිට ගන්න. ඒතර ආයෝජකයන් අරගන්නවා මිසක් අපි මේ රටේ දේවල් විකුණන ආණ්ඩුවක් නෙමෙයි. පැහැදිලිවම අපි එදත් හම්බන්තොටත් එක්ක ගහපු ගිවිසුම ආයෝජනයක්. ඒතකොට ඒක අවසානයේ අපිට වාසිය. දැන් මොකද මේගොල්ලෝ පෝට් සිටි එක අරගෙන කරේ? පෝට් සිටි එක අරගෙන මහින්ද රාජපක්ෂ නායකතුමා ලංකාවට හෙක්ටයාර් 158යි චීනට හෙක්ටයාර් 20යි. අවසානයේ මොකද්ද? අවසානයේ මොකද්ද උනේ? ලංකාවට හෙක්ටයාර් 82යි චීනට හෙක්ටයාර් 116යි. ඉතින් මොකද්ද මේකේ අවසාන කවුද මේක රට විනාශමුඛයට ගෙනියලා තියෙන්නේ? එතකොට අපි පැහැදිලිවම දන්නවා අපිට උවමනාව කරනවා මේ රට ගොඩනගන්න. එහෙමනම් අපි පටන් ගන්න ගමේ ආර්ථිකයෙන් එක පැත්තකින් ගමේ මිනිස්සයාගේ අර මං කිව්වා වගේ ව්‍යවසායකය හදලා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ වාහන එකලස් කරන කර්මාන්තශාලා 7ක් මේනොට ක්‍රියාත්මකයි. මේවා අපේ රටේ තුල තිබුණ නැති කර්මාන්තශාලා. අපේ රටේ දැන් වාහන එකලස් කරන කර්මාන්තශාලා 7ක් ක්‍රියාත්මක වෙලා මේනොටත් ඒවේ ප්‍රතිලාභ අපේ රටට ලැබෙනවා. අපි ප්‍රධාන අපනයන ආදායම උනේ තේ පොල් රබර්. එතකොට අපේ රටේ යහපාලන ආණ්ඩුව කාලේ කුරුඳු ගම්බිරිස් කරුංග ප්‍රතිඅපනයනය කෙරුවා. ඒකෙන් එක පැත්තකින් ගමේ හිටපු ගොවියගේ ආර්ථිකය කඩන් ගන්න රුපියල් 300යි කරුංග කිලෝ එකකට ලැබුණේ. හැබැයි අද රුපියල් 1000කට ආසන්න මුදලක් ලැබෙනවා. ඒ වගේම ගම්බිරිස් කිලෝ එකකට රුපියල් 350යි 400යි උපරිම ලැබුණේ. හැබැයි අද වෙනකොට රුපියල් 1000ක 1200ක් ගම්බිරිස් ගොවියා ලැබෙනවා. කුරුඳු රුපියල් 2500යි ලැබුණේ. හැබැයි අද අපි සුළු අපනයන භෝග මේ රට තුළ වගා කරන්න පුළුවන් සියලු අපනයන භෝග වර්ග 16ක් තහනම් කිරීම තුළ එක පැත්තකින් අපේ රටේ ගොවියගේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වගකීම අපි හරියට හැබැයි එතෙන්දී ඔබතුමාලා මේ පහුගිය සතියේ බීට්‍රූට් ආනයනය කළා තිබුණා. මන්ත්‍රීතුමා ඔහොම කතා කරන්න එපා. ඔබතුමා වගකිය යුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එහෙම නැද්ද? එහෙම නැද්ද? බීට්‍රූට් මේ රට මං කිව්වද අපේ රටේ සියලු දේවලින් ස්වයංපෝෂිතයි කියලා? මම කොයි වෙලාවෙද කිව්වේ?
බීට්‍රූට් නෙමෙයි හෙට කැරට් ගේන්නත් පුළුවන්. ඒක වැරදිද? නෑ වැරදි නෑ. මං අහන්නේ ඒක වැරදිද? නෑ ගෙනාවද බීට්‍රූට් එච්චරයි මං නෑ ගේන්න පුළුවන්. මං කිව්වද ගෙනාවද? ගේන්න පුළුවන්. හෙට කැරට් ගේන්නත් පුළුවන්. හෙට තව මොන හරි ගේන්න පුළුවන්. යාපනයේ ගොවියගේ බීට්‍රූට් ගැලවෙද්දී තමුන්නාන්සලා ගිහිල්ලා බීට්‍රූට් ඒ චෝදනාව දාන්න එපා. අපි හැම වෙලාවකදීම අපේ රටේ ගොවි ආරක්ෂා කරන වැඩ කරපු ආණ්ඩුවක්. නැත්තම් කරුංග ටිකයි මේ ගම්බිරිස් ටිකයි ප්‍රතිඅර්පණයනේ කරපු එක කරගෙන යන්න ඉඩ දෙන්න තිබුණානේ. අපි ආණ්ඩුවකට ගන්න ඕනේ තීන්දුව අරගත්තා. ඒතකොට මේකේ ආර්ථිකය හදන්න ලේසි වෙන්නේ නැහැ. අර කිව්වා වගේ වැට්පත්ද දැන් එක පැත්තකට ලඝු කරන්න හදනවා මේ වැට් එක දෙන්නේ මේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් වැට් එක අර කිරිපිටියකේ ඉඳන් හාල් එකේ ඉඳන් පරිප්පු එකේ ඉඳන් ලැබෙනවා. අපි සමහර අවස්ථාවන් සුමත් උදාහරණ මේතුමා මේ කියන කතා හරි පුදුමයි. අද අපි ටැක්ස් ගහන්න නැතුව රටේ ආදායම මහිම කරගෙන පාරිභෝගික ආරක්ෂා කරලා තියෙනවා. පරිප්පු අපේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරයක්. මන්ත්‍රීතුමනි දැන් ඔබතුමිය ඔහොම කියද්දි තව චෝදනාවක් එල්ලෙන දෙයක් තමයි හිතවතුන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට බදු සහන දීලා ඒ බදු සහනවල බරපතල තියෙන ජනතාවට කියලා. සුදාන්මන් මට කියන්නකෝ වැට් බද්ද කියන්නේ මොකද්ද කියන එක? සීනි සඳහා බදු සහනයක් දීලා ව්‍යාපාරිකයන්ට සුදුලුණු සඳහා බදු සහනයක් දීම මාෆියාවක් තිබුණා. මේ රටේ සීනි මාෆියාවක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. රජයක් කරේ පිළිගන්නවා. හැබැයි ඔයා සුදර්මන් බලාගෙන ඉන්න. මේ වසර අවසාන වෙනකොට අපි සීනි වලින් ස්වයං පෝෂිත කරනවා. අපි සීනි වලින් අපේ රට ස්වයං පෝෂිත කරන ඉලක්කයට ළඟා වෙමින් ඉන්නේ. අපේ රටේ අපි ඔය චෝදනාව දාන්න පුළුවන් අපි එහෙම කරන්නේ නැත්තම්. අපි දිගින් දිගටම සීනි ආනයන කරන්න කටයුතු කරනවා නම් ඔන්න කියන්න පුළුවන් ඔන්න හිතවත් ව්‍යාපාරිකයන්ට ගෙන්නන්න ඉඩ තියලා අපි මේක බලාගෙන ඉන්නවයි කියලා. නෑ අපි අපේ රටේ සීනි වලින් ස්වයං පෝෂිත කරන මේ වසර අවසානයේ කහ අපිට ලොකු අර්බුදයක් තිබුණා. අපි හැම වෙලාවකම විශාල මුදල් ප්‍රමාණයක් පිටරට දුන්නා. මේ අපි අද කහවණින් රට සමහර තීන්දුව ගන්නකොට අපිට මතකයි සමහර අවස්ථාවන්වලදී මේවට විරුද්ධ මතවාද හදලා මේව කඩාකප්පල් කරන තමයි විපක්ෂ හැම වෙලාවකදීම කටයුතු කරේ. හැබැයි ඒවට අපි නැමෙන්න සූදානම් නැහැ. ගන්න ඕන තීන්දුව අවශ්‍ය වෙලාවදී අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් අර ගන්නවා. විශේෂයෙන්ම ආර්ථිකය ගැන ලොකු බලාපොරොත්තුවක් අපිට තියෙනවා. බැසිල් රාජපක්ෂතුමා විදාල ඇමතිතුමරයා හැටියට මේක කළමනාකරණය දිහා බලනකොට විශේෂයෙන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ රටේ ආර්ථිකය අපනයන ආදායම් වැඩි කරගන්න වගේම අපේ රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීම තුළින් ආදායම් සීමා කර ගැනීම උවමනාව අපිට තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලයි අපි මේ ගමට ගෙනියන්නේ. මේ ඉතිහාසයේ පළවෙනි වතාවට මෙච්චර මුදල් ප්‍රමාණයක් ගමට අරින්නේ ගමේ මිනිස්සුන්ව ශක්තිමත් කරන සමහර තීන්දුව අපි පාර්ලිමේන්තුව ඇතුළේදී වෙනස් කරන්න අපි කටයුතු කරා. අපිට එක වෙලාවකදී තිබුණා රාජ්‍යයේ යම් ආදායමක් ලැබනවා නම් ඒ පවුලට මගේ උදාහරණයට මගේ ගමේ ඉන්නවා රුපියල් 12000ක විශ්‍රාම වැටුපක් ගන්න කෙනෙක්. හැබැයි කිසිම දවසක ඒ පවුලට අපිට උදව්වක් කරන්න පුළුවන්කම තිබුණේ ඒ ගෙදර ඉන්න බොහොම හොඳට මහන්න පුළුවන් දුවෙක්. ඒතකොට ඒ දුවට ඕලොක් මැෂින් එකක් ගන්න එන්නවිල්ලා අපි උදව් ඉල්ලපු හැම වෙලාවකදීම අපි හිර වුණ වෙලා තැනක් තිබුණා රාජ්‍ය සේවයේ ඉන්න හින්දා ඒ යනාට උදව් කරන්න බෑ කියලා. හැබැයි මේ සියල්ල වෙනස් කළා දක්ෂයෙක් ඉන්නවනම් ඵලදායී දෙයක් නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් එයා නගා සිටින අපි වැඩ පිළිලක් ඉන්නවා. මේකේ අවසාන ප්‍රතිඵලය තියෙන්නේ මේ රටේ ආර්ථිකය නගා සිටින අපි ගන්න ඕන ක්‍රියාමාර්ග ගන්න. සංචාරක ක්ෂේත්‍රයේ විශාල අවධානයක් අපි යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉස්සන් කර්මාන්තයේ, දීවර කර්මාන්තයේ ලබා ගන්න ආදායම මම විශ්වාස කරනවා අපේ රටේ අනාගතයේ විශාල ශක්තියක් දෙන අපේ ආර්ථිකයට පුළුවන් විදියට අපි වැඩ කරනවා. බොහෝ ආනයන සීමා කිරීම තුල සහ අපනයන ප්‍රමාණය වැඩි කිරීම තුළ මම හිතනවා එක පැත්තකින් අපිට මේ ආර්ථික අභියෝගය ජය ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. කාමින්ද ජයවර්ධන මන්ත්‍රීතුමනි දැන් මේ ආකාරයෙන් බැලුවොත් දැන් පළවෙනි වටේදීම තේරුණා අර්බුදේ මොන ආකාරයෙන්ද මොන විදිහටද මොන ස්වරූපෙද කියන එක. ඒත් ඔබතුමන්ලා නම් මේ වෙලාවේ ආණ්ඩු කරේ. අර යහපාලන ආණ්ඩුව නම් තවමත් තිබ්බේ. ආයෙත් බලයට ආවේ යහපාලන ආණ්ඩුව ඔබතුමන්ලා නියෝජනය කරන ආණ්ඩුවක් නම් කොහොමද කළමනාකරණය කරගන්නේ? දැන් මේ වටපිටාව මේ පරිසරයේම තමයි ඔබතුමන්ලටත් මුණ දෙන්න සිද්ධ වෙන්නේ. ලෝක ආර්ථිකයත් මේ තත්ත්වෙම තියෙනවා. එතකොට රටේ තියෙන වාතාවරණයත් පරිසරයත් කොවිඩ් සාමයේ සියලු කරුණු කාරණාත් ඒ විදිහටම තියෙනවා. මේ තත්ත්වෙට ඔබතුමන්ලා හිටියනම් මොන ආකාරයෙන්ද මුණ දෙන්නේ? ඔව් සුධර්මන් ඔබේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මෙතුමිය පැනනගපු කාරණා කීපයකට උත්තර දීලා ඉන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මම බාධා නොකරත් ඒ දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න ඕන නිසා මට තේරෙන්නේ ආණ්ඩුව තවදුරටත් මේ පාස්කු ඉරුදින එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මේ විදිහට කතා කරන්නේ ඇයි කියලා. අදත් ඔබ ප්‍රවෘත්ති බැලුවා නම් කතෝලික සභාවේ පියතුමන්ලාව කැඳවලා තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියපු ප්‍රකාශයක් එක්ක. එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්නේ ආණ්ඩුවේ. හරි. ඒතර ජනාධිපති විමර්ශන කොමිසමක් ඉදිරිපත් කළා. මේකේ වෙලුම් 22ක් අදටත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ලබා දීලා නැහැ. ඒතර හිටපු නීතිපතිවරයා පැහැදිලිව කියලා තියෙනවා මේක කුමන්ත්‍රණයක් මේ පසුපස තිබෙනවා කියලා. ඒතර රජයට මේ කුමන්ත්‍රණය තමන්ගේ ඇඟට දාගන්න නැතුව මේකෙන් ගැලවෙන්න ප්‍රධාන වශයෙන් කරන්න තියෙන පළවෙනි දේ තමයි මේ වෙලුම් 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක. පළවෙනි එක. දෙක මේ ඉදිරිපත් කරලා තියෙන වෙලුම ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරන එක. අද වෙනකන් ඒ නිර්දේශ ක්‍රියාත්මක කළා නැහැ. ඒතොර අද කතෝලික සභාව හැටියට අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැහැදිලිව දිගින් දිගටම කියනවා මේ ආණ්ඩුව කරන මේ පරීක්ෂණ පිළිබඳව විශ්වාසයක් නැහැ. අන්ත කතෝලික භක්තිකයන් හැටියට අපි කියනවා මේ කිසිම විනිවිදභාවයක් නැහැ. ඒ වගේම මේ ප්‍රශ්නේ තවදුරටත් දේශපාලනීකරණය කරන්න එපා. හරි? එතකොට මොකද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන පිරිසක් අදටත් ඉන්නවා. හරි? මේ දරුවෝ 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් මීට දවස් 3කට කලින් උජිත මහත්මයා මීගමුවේ සියදිවි නසා ගත්තා. එයාගේ බිරිඳ බෝම්බෙට හවුවෙච්ච කාන්තාවක්. හරි? මේ පීඩනය දරා ගන්න බැරුව. ඒක නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිනවා රජයෙන් මේක දේශපාලනීකරණය කරන්න එපා. මේ රජය මේක දේශපාලනීකරණය කරා. මේක පුළුවන් තරම් වික්කා. තවදුරටත් මේක විකුණන්න සූදානම් වෙන්න එපා. අපි කතෝලික සභාවක් හැටියට කතෝලික භක්තිකයෝ හැටියට අපි ඒකට සූදානම් නැහැ. මම විශේෂයෙන්ම කතෝලික මන්ත්‍රීවරයෙක් හැටියට අතිඋතුම් පාප් වහන්සේට මේ පිළිබඳව තොරතුරු මේ වෙනකොට ඇරලා තියෙනවා. හරි? අපිට ඉදිරියේදී සිදුවෙනවා ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා ජාත්‍යන්තර ආයතන වල අවධානය මේ රට පිළිබඳව යොමු කරන්න. ඒක නිසා කරුණාකරලා එතෙන්ට පත් කරන්න එපා මේ රජය. ඒ වගේම අපි පැහැදිලිව කියනවා එදා කතෝලික සභාවක් හැටියට අපි බොහෝම නිර්පාක්ෂිකව අපි කාටවත් ඇඟිල්ල දික් කරලා නෙමෙයි මේ එල්ල වෙච්ච ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වෙච්ච ජනතාවට වෙනුවෙන් යාඥා මෙහෙයක් සංවිධානය කළ තිබ්බා දින 1000ක් පිරීම නිමිත්තෙන්. මොකද්ද සිදු වුනේ? සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තිබ්බා. ඒ බෝම්බේ ටයිම් බොම්බ එකක්. මම එතෙන්ට ගියා. එක ආණ්ඩුවේ മന്ത്രിවරයෙක් එක ආණ්ඩුවේ മന്ത്രിවරයෙක්ට කොන්දක් තිබුණේ නැහැ දේවස්ථානෙට යන්න. බොහොම වක්කීමෙන් කියනවා. හරි? ඒ බෝම්බේ පිපුරුණා නම් තවත් 100,000 ගාණක් අහිංසක කතෝලික බැතිමුතුන් ජීවිතක්ෂයට පත් වෙනවා. එතකොට මේ ආණ්ඩුව මොකද කරේ? ඒ පල්ලියේ ඉන්න සංක්‍රිස්තියානෝ ඒ පල්ලියේ බලාගන්න ඉන්න අහිංසක මිනිස්සයා මුනීව අරන් ගිහිලා හිර කරා. කතෝලික සභාව දිගින් දිගටම කිව්වා මේ මිනිස්සයව නිදහස් කරන්න මේ මිනිස්සයා මේකට සම්බන්ධ නැහැ. හරි? ඒ මිනිස්සයා බෝම්බේ දැකලා එහා පැත්තෙන් තියලා පල්ලිය බලාගන්න කුඩා දරුවෙක්. එයා තමයි වත්තේ වතු පිට වැඩ කරන්නේ. ඒ දරුවට කියනවා ගිහිල්ලා පියතුමාව දැනුවත් කරලා පොලිසියට කියන්න කියලා. ඒ දරුවව තරම් ගිහිල්ලා රිමාන්ඩ් කරා. මොන තරම් අපරාධයක්ද? ඒතොර මේ රටේ බස් එක යනකොට බස් එකේ බෝම්බයක් තිබ්බොත් එහෙම කවුරුත් ගිහලා පොලිසියට කියයිද? කියන මිනිහම අල්ලලා කූඩුවේ දාන්න. හරි? ඒ තරම් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආව ආණ්ඩුව අද බිඳුවට වැටලා තියෙන සුධර්ම. ඒක නිසා අපි ලැජ්ජ වෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තුවාලේ තියෙන මිනිහට ඒ වේදනාව දැනෙන්නේ. මේ පිළිබඳව තවදුරටත් මේ රජය කතා කරන එක පිළිබඳව. මේ රජයේ ජනාධිපතිවරයා පත් කරා ජනාධිපති විමර්ශන කොමිසමෙන් පස්සේ මේ කැබිනට් අනිකමුටුවක්. අපි අහනවා කැබිනට් අනිකමුටුවෙන් දීලා තියෙන නිර්දේශ එකක් කියන්නේ. ඒ කරපු නිර්දේශ එකක් ක්‍රියාත්මක කරපු එකක් කියන්නේ. අපි අභියෝග කරන රජයට. හරි? ඒක නිසා තවදුරටත් මේක විකුණන්න ලෑස්ති වෙන්න එපා. මේක ඔබතුමන්ලා කියන්න ඔබතුමන්ලා තවදුරටත් පරිහානියට ලක් වෙනවා. හරි? ඒක නිසා ඔබතුමන්ලා මේ සඳුළු තලෙන් පල්ලයට බහින්න. බැලලා මේ යථාර්ථයට මුහුණ දෙන්න. හරි? මම අභියෝග කරනවා. කවුද ගිහිල්ලා තියෙන්නේ කටුවපිටිය දේවස්ථානෙට? කවුද ගිහිල්ලා තියෙන්නේ කොච්චිකඩේ දේවස්ථානෙට? කවුද ගිහිල්ලා තියෙන්නේ සියොන් දේවස්ථානෙට? සියොන් දේවස්ථානෙට එන්න මාත් එක්ක යන්න. හරි? සියොන් දේවස්ථානේ තාම හදලා නැහැ. ප්‍රතිසංස්කරණය කරලා නැහැ. හරි? මේ කතා කරන අය රූපවාහිනී ඉස්සර ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව මහ පොළොවට ඇවිල්ලා බහැලා බලන්න අද කතෝලික ජනතාව මොනතරම් කොනට මේ පැත්තකට දාලා අසරණ කරලා තියනවද කියලා. ඉතින් ඒක නිසා මේ දේශපාලනය කරාට කමන්නේ ජාතිවාදී වෙන්න එපා. ආගම්වාදී වෙන්න එපා. ආගමෙන් ජාතියෙන් දේශපාලනය කරලා මේ රට තවදුරටත් ගිනි අවුලවන්න එපා. අපි අවුරුදු 30ක යුද්ධයක් විඳපු පිරිසක්.
හරි අපේ උතුරු නැගෙනහිර ජනතාව එදා පීඩනයට ලක් කළා. ඒ පීඩනයටම අද කතෝලික ජනතාවත් ලක් කරමින් යනවා. ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේ රටේ වර්ගවාදයට, බෙදුම්වාදයට, ජාතිවාදයට, ආගම්වාදයට අපි විරුද්ධයි. අපේ ජනතාව ජීවිතක්ෂයට පත් වුණා. හැබැයි අපේ ජනතාවගේ ලේ පිටින් බලයට ඇවිල්ලා තවදුරටත් ඒ ලේ පිටින් ජීවත් වෙන්න බලය තහවුරු කරගන්න උත්සාහ ගන්න ඕන. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසා කතෝලික සභාවක් ඇටියට අපි එක තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒක බලා ගන්න පුළුවන් ඉදිරියේදී ඒ කොතෙන්ටද යන්නේ කියලා. එක. දෙවෙනි එක. මෙයා කියන රටේ දේවල් විකුණන්නේ නැහැ කියලා. හත් දෙයියනේ විකුණන්නේ නැත්නම් යුග ධනවියකට මොකද්ද කරන්නේ? අද අපිට ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා වාර්ණ නියෝගයක් ගන්න වෙලා තියෙනවා. උදේ ගම්මන්පිල විමල් වීරවංශ ඇමතිතුමාලා අද ශ්‍රේෂ්ඨ අධිකරණයට ඇවිල්ලා සාක්ෂි දෙනවා මේ විකිණීම් වලට විරුද්ධව. හරි එතකොට ආණ්ඩු පක්ෂේ. ඉතින් ඒක නිසා මේ හතර බීරි කතා කියන්න එපා කියන එක අපි කියනවා. ඊට පස්සේ මම අහපු ප්‍රශ්නේ ඔබතුමාලා මේ වෙලාවේ නෑ මම එතෙන්ට එන්න. මේවට උත්තර දීලා ඉන්න බෑ. එතකොට පෝට් සිටිය ගැන කතා කරා. මතක තියාගන්න මේ හෙක්ටයාර 20 සින්නක්කරව චීනට දුන්නේ. සින්නක්කරව චීනට දුන්නේ. ඉතින් ඒක නිසා එහෙම දුන්නා නම් මේ 99 අවුරුද්දට දුන්න පෝට් සිටිය මේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ගත්තා. හැබැයි මේ අය මොකද කරේ? සින්නක්කරව මේ ටික දුන්නේ. එහෙම වුණා නම් චීන රටක්. මේක චීන රටක්. හරිද? ඉතින් ඒක නිසා ඒ ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ තවදුරටත් මේ ෂෝ එකට වීසා අරන් ගිය කට්ටිය වල කිසිම වීසා අරගන්න උවමනාවක් තිබ්බේ නැහැ. මං හිතන්නේ අපි රටේ තියෙන ආයතනයකින් තමයි මේක තප්පරකින් මේක මේ අය 2015ට කලින් තිබුණු රජය තුල මේ ඉඩම පෝට් සිටි එක සින්නක්කරව දීලා තිබුණේ. ඒක තමයි ඇත්ත. හරි ඊට අමතරව දැන් ගොවියව ආරක්ෂා කරනවා කියනවා. ගොවියව ආරක්ෂා 20යි 116 ගෙන් ලොකු මොකක්ද? හරි. දැන් මෙතන අහන්නේ 20යි 116 ලොකු මොකක්ද කියලා. 20යි 116 99 බද්දට දුන්නා නම් 20ක් සින්නක්කරව දුන්නා නම් ඒකෙන් හරි මොකක්ද? අද ඉපදෙන දරුවන්ට ප්‍රතිලාභය පෝට් සිටි එකේ නෑ මන්තුතුමා. හොඳට මතක තියාගන්න. අද ඉපදෙන දරුවන්ට පෝට් සිටි එකේ ප්‍රතිලාභයක් නෑ. විකුණුපු කණ්ඩායමක්. හරි යහපාලනය ඒක ආයෝජනයක්. හරිද මේ රටේ මේ රට වික්කා. හරි මේ රට වික්කා. හරි සින්නක්කරව දුන්නේ. සින්නක්කර. හරි අපි අභියෝග කරනවා. අපි තර්ක කරමු ඒ සින්නක්කර වික්ක ගිවිසුමත් එක්ක. ඒක නිසා ඒ පිළිබඳව අපි තවදුරටත් කතා කරන්න තප්පරයක් ඉන්න. ගොවියා ගැන කතා කරා. ගොවියා ආරක්ෂා කරන්නේ කොහෙද? ගොවියා අර බෙල්ල වැල දාගෙන ඉන්නේ. හරිද? දුන්න පොහොර ටික නෑ. ගෙනාවේ අසූචි වලට ගෙව්වා ඩොලර් මිලියන 6.9ක්. මේ රටේ ගොවියාද මහා පාරට වැටලා තියෙන්නේ. ගොවියා අනාතයි. ගොවියා අසරණයි. ගොවියට ගොවිතැන් බතක් කරගන්න විදියක් නැහැ. මොනවද මේ කතා කරන්නේ? කොහෙද ගොවියා ආරක්ෂා වෙලා තියෙන්නේ? අද ගොවියා ගොවිතැන අතෑරලා රට අතෑරලා දාලා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ රටේ මේ වැට් බද්ද ගැන කතා කරා. වැට් විතරක් නෙමෙයි මතක තියාගන්න. NBT withholding ඔය සියලුම දේ කපා ඉවත් කරේ මේ රටේ ඍජු බදු ගෙවන අයට. ඒ නිසා වක්‍ර බදු ගෙවන අයට අද වෙලා තියෙන දේ පැහැදිලිව පේනවා. එතකොට LIOC එක මිල වැඩි කරා. මේ පැත්තෙන් ඩීසල් මිල අනිවාර්යයෙන්ම සිපෙට්කෝ එකට වැඩි කරන්න වෙනවා. 2021 දෙසැම්බර් 21 වෙනිදා තෙල් මිල වැඩි කරපුවම මොකද වුනේ? ත්‍රිවිල් රටේ පළවෙනි කිලෝමීටරයට 80යි, දෙවෙනි කිලෝමීටරයට 45යි. මතක තියාගන්න හෙට අනිද්දාට තෙල් මිල වැඩි වුණාම මේ රටේ ආහාර මිල වැඩි වෙනවා. මේ රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. ඒ වගේ ප්‍රවාහන ශේෂ්ත්‍රය වැඩි වෙනවා. මේ සියල්ලක්ම වැඩි වුණාන් පස්සේ උද්දමනය වැඩි වෙනවා. හිඟා නොකා හිඟා කන තත්ත්වයට රටපත් වෙනවා. සංජය ත්‍රිමාන්න මන්ත්‍රීතුමනි ඔබතුමාට මම හිතන්නේ පාස්කු පාරේ ගැනත් යම් පිළිතුරක් ලබා දෙන්න සිද්ධ වෙනවා. මොකද අර කියන විදිහට ජනාධිපති කොමිසමෙන් සහ විශේෂයෙන්ම අමාත්‍ය කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ නිර්දේශ පවත් මම හිතන්නේ ක්‍රියාත්මක වෙලා නැහැ කියන චෝදනාවක් තියෙනවා. මේ සියලු කරුණු කාරණා ආර්ථිකයටත් බලපානවා, ආයෝජනයටත් බලපානවා කියන චෝදනාව තියෙනවා. ඒ කරුණු කාරණාත් එක්ක ඉදිරිමාන්න මන්ත්‍රීතුමනි දැන් මේ ඔබතුමාලා මුණ දීලා තියෙන ප්‍රශ්නය මේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නය ඔබතුමා පළවෙනි වටේදීත් පැහැදිලි කරපු ආකාරයෙන්ම අර මුදල් අච්චු ගැසීම කියන කාරණය. මුදල් අච්චු ගැසීම තුළ උද්දමනය වැඩි වෙනවා කියන ආර්ථික විග්‍රහයකුත් ඉදිරිපත් කරනවා. ඒකම කියන මේ රත්තරන් සංචිතයක් දැන් ඉවර වෙගෙන යනවා කියලා. අතේ කනේ තියෙන දේවලුත් විකුණන තත්ත්වයට ආණ්ඩුව පත් වෙලා තියෙනවා කියන චෝදනාව එල්ල වෙනවා. මේ සියල්ලත් එක්ක කියන දේ තමයි කළමනාකරණයක් නැහැ කියන එක. දිගින් දිගටම කියන්නේ කළමනාකරණයක් නැති නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙන කියලා. දැන් ඔබතුමාලා මොන ආකාරයෙන්ද මොකක්ද තියෙන මාර්ගය මේකටෙන් ගොඩ එන්නේ?
දැන් මම කොතනින්ද පටන් ගන්න කියලා මම දැන් ඔය මම ඔබතුමාගේ මුලින්ම අහන්න කැමති මේ පාස්කු පහරය කියන්නේ ඇයි දිගින් දිගටම දැන් මෙතුමා කියනවා මම පෞද්ගලිකව මම විදිහට පාස්කු ප්‍රහාරයෙන් තමන්ගේ අම්මා තාත්තා දරු පැටව මෙරිච්ච මිනිස්සු කඳුළු සලසල ටීවී බලන වෙලාවේ මේ පාස්කු ප්‍රහාරය කළේ ගිය ආණ්ඩුව කියන්නවත් ඒ ප්‍රහාරය කරලා අපේ ආණ්ඩුව බලයට ආව කියන ගොන් දේශපාලන තර්කයේ මම නම් මේ කන් දෙකෙන් අහන්නවත් ආස නැහැ. 2014/6/29 YouTube එකේ මේ වීඩියෝ එක තාම ඇති. අල් කයිඩා නායක අබුබකර් අල් බැග්ඩෑඩ් මට මතක විදියට උගේ නම. උගේ කිව්වට සමා වෙන්න මට වෙන කියන්න එකක් නැහැ. එයාගේ පණිවිඩයක් කියනවා වරෙල්ලා අපේ ISIS රාජ්‍ය කද කැලිපට් ඔය වචනයක් තියෙන නිර්මාණය කරන්න. ඒ කතාවේ ඔහු කියනවා ප්‍රධාන පොයින්ට් තුනක්. එක තමයි ISIS රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් සිරියාවට වරෙල්ලා. මේ ලෝකේ බුද්ධ්‍යංශ වාර්තාවල සාරාංශයක් කියනවා මිනිස්සු පුද්ගලයෝ විදිහට 43000කට අධික පිරිසක් මේ ලංකාව අල්ලපු වැටේ මාලදිවයින නෙමෙයි එහා කෙළවර යාර සාමකාමී ඕස්ට්‍රේලියාවෙන් පවා සිරියාවට මිනිස්සු ගියා. ඒ ISIS රාජ්‍යය හදන්න. මේ ප්‍රශ්නය ලංකාවේ ආණ්ඩු පෙරලියක් වෙනුවෙන් මේ අන්තවාදය බිහි වුණා කියලා කියන්න තරම් අපි ප්‍රාථමික වෙනවා නම් හරි ඉතින් ISIS යයි ඉස්සරහට. ඒක ඇත්ත හැඩේ තේරුම් ගන්න වෙන්නේ. ඒ පළවෙනි පොයින්ට් එක. දෙවෙනි මේ කාරණා විදියට ඔහු කියනවා කෆීර්වරුන් ඝාතනය කරපල්ලා. එයාලගේ විග්‍රහය කෆීර්වරුන් කියන්නේ මම දන්න විදියට බටහිර ජාතිකයන් පිළිම වන්දනාකරුවන් සහ කතෝලිකයන්. ඉන්න තැනක ඉඳලා මේ අයව මරපල්ලා. ඒ වගේම සිරියාවට එන්නනේ පළවෙනි ආර සිරියාවට එන්න බැරි උන් ඉන්න තැනක ඉඳලා ISIS රාජ්‍ය වෙනුවෙන් මරාගනිලා සටන් කරපල්ලා. මෙන්න මේ සිදුවීම් පෙළ ඇසුරෙන් ලෝකෙ වටේ අපි සිද්ධි ගණනාවක් දකිනවා. ඒකෙන් එකක් තමයි ලංකාවේ මේ සිද්ධිය. අපි මම හැමදාම කියනවා පොහොට්ටුව ඡන්ද දිනන්න පටන් ගත්තේ 2019 අප්‍රේල් 22 වෙනිදා උදේ නෙවෙයි. අපි පළවෙනි ඡන්දෙ දිනුවේ 2018 පෙබරවාරි 11 වෙනිදා උදේ 10 වෙනිදා තිබිච්ච ඡන්දෙන්. ඒ වගේම පාස්කු ප්‍රහාරය ලංකාවේ දේශපාලනික පක්ෂ කෙරෙහි අධි සංවේදී විදියට බලපෑවනම් ඩොක්ටර් කාවින්ද පාර්ලිමේන්තුවෙ වෙන්න බෑ. ඒකයි මගේ තර්කය. කෝකිලක්. නෑ මම ඉවර නෑ. ඒ වගේම මීගමුවේ වත්තල ඉඳලා ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල ඉලක්කම් සහිතව එදා කංචන විජේසේකර ගිහිලා පෙන්නුවා. අපි මේක පෙන්නුවා. මගේ එක ඉල්ලීම මම කැමති නෑ මේ අහිංසක මිනිස්සුන්ගේ කඳුලෝට අගෞරව කරන්න. මාව එතෙන්ට වැටෙන්න බෑ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඇවිල්ලා ඇයි ඔබතුමාලා මේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඒකයි ප්‍රශ්නේ. ජනාධිපති විමර්ශන මේකට අදාළ නීතිමය ක්‍රියාමාර්ගයක් තියෙනවා. ලංකාවේ ව්‍යවස්ථාව අනුව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලායතනය රාජ්‍ය විධායක ජනාධිපතිවරයා හෝ ආණ්ඩු ඇමතිවරයෙක් නෙවෙයි. මම කියන්නේ මේක දේශපාලනික ඔයාලා අපිට මම ගිය ආණ්ඩුවටවත් මේක එයාලා බෝම්බයක් ගහගත්ත කියන තරම් ගොන් නෑ මම. ඒක ජාතික ආරක්ෂාව පිළිබඳ නොසලකිල්ල බරපතල ලෙස හේතු වුණා තමයි. හැබැයි ඒ ආණ්ඩුවත් පල්ලියකට බෝම්බ ගහලා මිනිස්සු දේශපාලනික උපක්‍රමයක් දරුවා නෙවෙයි. මේක ත්‍රස්තවාදයක්. මේක තේරුම් ගන්න නැරුව බොරු දේශපාලන තර්ක කරලා වැඩක් නැහැ. මම එනවා සුනිල් වඩකර සහෝදරයා ආයෝජන ගැන මාර කතා ටිකක් කියාගෙන ගියා. ලෝකේ ආයෝජකයෙක් බලනවා සමහර තැන්වලදී විශේෂයෙන් අපි ඔය යුරෝපා සංගමයට මාළු අපනයනය සම්බන්ධව ප්‍රශ්නයක් තිබ්බා. GSP සහනය ගැන සමහර තෝරාගත් ආයතනය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිර්ණායක එකී රාජ්‍යයට පනවන්න මේක පාවිච්චි කරන තැන් තියෙනවා. හැබැයි ලෝකේ රටකට ආයෝජකයෙක් එන්න බලන ප්‍රධාන සාධකයේ රාජ්‍ය යටිතල පහසුකම්. ඒක තමයි න්‍යාය. දෙක තමයි නිපුණතා සහිත මානව සම්පතක් ඒ රටේ ඉන්න ඕන. තුන ආයෝජන පරිසරය. ආයෝජන පරිසරයේ එක් කොටසක් මේ සුනිල් සහෝදරයා කිව්වේ. ආයෝජන පරිසරය තුල. හැබැයි අපි හිතමුකෝ බංගලාදේශය සමාජයක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට එම නැත්නම් ඒ මිනිස්සුන්ගේ ශ්‍රමික නැත්නම් කම්කරු අයිතීන් පිළිබඳව ලෝකේ ඒ නිර්ණායක වලින් මැන්නනම් අද ඇපරල් ඉන්ඩස්ට්‍රි එකක් නැහැ බංගලාදේශේ. හැබැයි ඒවත් බලනවා තමයි. මම කියන්නේ ආයෝජකෙක්
එන්නකොට බලන්න. ඒ වගේම ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ කොහෙද අපි ඉන්නේ? ලංකාව ඉන්නේ 99 වෙනි තැන. මෙන්න විපක්ෂයක් යෝජනා කරනවා නම් කරන්න ඕන එක ලෝකේ තියෙනවා ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් කියලා නිර්ණායකයක් දර්ශකයක්. මේකේ 98 ඉඳලා අපි 50ටවත් එමු. එහෙම යෝජනාවක් කරමු. ඒ වගේම තියෙන ඔබතුමාට ඉතාම අදාළයි මේක වාණිජ ගිවිසුම් වලට අදාළ තත්ත්වයන් පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අතින් ලංකාවේ ඉන්න 165 නීතිඥ සහෝදරයෙක් විදිහට යෝජනාවක් කරන්න මේක වෙනස් කරගන්න. සද්භාවයෙන් නම් මේක කතා කරන්නේ. දැන් අනුර කුමාර සහෝදරයා ගිහිලා කතා කරන එක තැනකදී මේ රටේ ආයෝජන දියුණු කරන්න නම් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක මෙතෙන්ට ඕන කියලා එක තැනක කිව්වද? සුනිල් සහෝදරයා නීතිඥයෙක් කළා. මම නීති ඉගෙනගෙන තියෙන මේ බොහොම මේ සරල පාඩම් කීපයක් විතරයි. මෙතුමා ඒකේ විශේෂඥයෙක්. JVP වෙනුවෙන් අවුරුදු 15ක් 20ක් විතර මේ අධිකරණයට ගිය මිනිස්සෙක්. රාජ්‍යයක් සහ ආයෝජකයෙක් අතර ඇතිවෙන ආයෝජන ගිවිසුමකට අදාළ නඩු කටයුත්තකදී ලංකාවේ ඉන්නේ සුධර්ම 165. ඒකට තමයි කියන්නේ. මොකද්ද අපිට ඒකට අදාළ අර මං කියන ආයෝජන පරිසරය අපිට හදන්න වෙනවා. පෝට් සිටි පනත ජේ.ආර්. ජයවර්ධන ග්‍රේට් කොළඹ නේද? ඒ කන්සෙප්ට් එක මහ කොළඹ ක්‍රමයේ ගෙනාවේ ඒකට. ඒක තමයි ගෙනාවේ. දැන් මේ පෝට් සිටි ගැන ඒකන මං ආවේ ITN එකේ එදා ෂෝ එකට මම දැක්කනේ ලංකාවේ ඒ තරම් සෙනගක් ඉන්න ෂෝ එකක් මෑතක අපි දැක්කේ නැහැ. එනේ මිනිස්සු වීසා ගෙවලා යන්න එපා. මේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 5 වෙනි වගන්තිය මට මතක විදිහට මේ රටේ මේ දිස්ත්‍රික්කලයිස් වී. කොළඹ දිස්ත්‍රික්කයට මේ කෑල්ලයිති. මේක චීනේ මේ චීනේ තියෙනවනේ එයාලගේ තියෙන ඔටොනොමි රීජන්. මේක හුබෙයි ඔටොනොමි රීජන් එකේ කෑල්ලක් නෙමෙයි මේක. ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක්. ඒ නිසා ආයෝජන පරිසරය කියන එක විද්‍යාත්මක විග්‍රහ කරගමු කියන එක මම යෝජනා කරනවා. මම සමායන සෝදර මෙන්න මේක කියලා. මේ ගැටළු ඔබතුමායි කියන ආයෝජක ප්‍රශ්නේදී දැන් වැඩවර්ජන රැල්ලකුත් යනවා. ආණ්ඩුවට මේ වැඩවර්ජන රැල්ල පාලනය කරගන්න බැරි තත්ත්වයේ තුලත් ආයෝජකයෝ වැඩවර්ජන තියෙන රටකට එයිද? ඔබ කතා කරන්නේ මං කියපු තුන්වෙනි කාරණාවේ තව කැලලක්. ආයෝජන පරිසරය. ආයෝජන පරිසරය අතින් පුරවැසි විදිහට අපිට යුතුයකමක් තියෙනවා. වැඩ කරන කම්කරු විදිහට වැඩ කරන ජනතාව විදිහට අපිට යුතුයකමක් තියෙනවා. ආණ්ඩුවකට යුතුයකමක් තියෙනවා. නීති සම්පාදකීන්ට නීති පිළිබඳ විශාරදින්ට යුතුයකම් තියෙනවා. අපි හැමෝම මේක අවබෝධයෙන් කතා කරන්න ඕන. ඉතාම වැරදි දේශපාලන අදහසක් අද මේ සාකච්ඡාවේදී කියුණා. ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ලෝකෙට දෙකට නැවෙන්න ගියා කියන එක නම් විහිළුවක්. 2015 30 මම මංගල සමරවීර හිට මැතිතුමාට අපහාස කරන්නේ නැහැ. එතුමා ජීවිතුන් අතර නැති නිසා. 2015 31 ජිනීවා නුවරට ගිහිල්ලා ලෝකේ සුධර්මන් මොන රටද ජාත්‍යන්තර වේදිකාවකදී තමන්ගේ මව් රටට විරුද්ධ යෝජනාවක මොකක්ද කියන්නේ සිංහලෙන් සමානුග්‍රාහකත්වයේ දක්වන්නේ. කොහෙද ලෝකෙ එහෙම දෙයක් උනේ? මේ සමානුග්‍රහකත්වය කියන්නේ මොකක්ද? ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සමාජිකය යුද අපරාධ කළ බවට බාහිර පාර්ශවයක් කළ චෝදනාවෙහි අපි 50% අනුග්‍රහකත්වයක් දක්වනවා. මේ යෝජනාව විල්ලාස් කරගත්ත එක ඇති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට ජාත්‍යන්තරයේ මැද්දේ කොන්දක් තියෙනවා කියලා පෙන්නන්න. මගේ සහෝදර මන්ත්‍රීතුමිය පැහැදිලි කළා ඊළඟ එක. අපි මේ ආණ්ඩුව ආපු ගමන් මං ගිය හැම ඩිබේට් එකකම මරාගත් MCC එකටනේ අපි ඔළුවේ අත තියලා කිව්වා MCC අත්සන් කරන්නේ නැහැ මේ ආණ්ඩුව කියලා. අන්න ජාත්‍යන්තරයේ Tamanගේ රාජ්‍ය පිළිබඳ දේශපාලන පෞරුෂය. ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳ අපේ කතාව සුනිල් සහෝදරයා දන්නේ ඊයේ වුණාට ජූනි මාස 21 2021 අපි මේක මැදිහත් වෙන්න පටන් ගත්තා. ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් ලංකාවට ඕන උනේ රාජපක්ෂවරුන්ගේ මැදමුලනේ කුඹුරේ අයිතිය රකින්න නෙවෙයි. මේ 70 ගණන් වල ඉඳලා මේ රටේ ප්‍රශ්නකට උත්තරයක් හොයන්නයි මේක ගෙනල්ලා තියෙන්නේ. මේකට අවශ්‍ය කාලීනව යුගයට ගැලපෙන නූතන මානව ධර්මතාවයන්ට අනුගතව ඒ කියන්නේ ඒක අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ඔබ සුධර්මන් අපි දන්නවනේ යුද්ධෙන් පස්සේ 2,99,000ක් සාමාන්‍ය වැසියන්ට කන්න බොන්න දීලා ඉන්න තැන දීලා අපි ඒ ගම්මාන වලට ගිහිල්ලා මේ මිනිස්සුත් එක්ක ඉඳලා වත් විඳ මිනිස්සු. ඒ වගේම 11900කට වැඩි LT3 ත්‍රස්තවාදීන් මරාගෙන මරන පුහුණුව ලැබූ උදවිය පවා පුනරුත්ථාපනය කළ සමාජගත කළ අතීතයක් තියෙන රටක් මේක. ඒ මානුෂීය මෙහෙම අත්දැකීම් තියෙන. ඔබතුමා අවසන් කරනවා. හරි. මම මේ ටික කියාගෙන ආවේ සුධර්මන් අපි මේ රට හදන්න නම් පළල් අර්ථයකින් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න නැතුව බෑ. මේ රට මෙහෙම තැනකට වැටෙන්න එදා සිට අද දක්වා සිද්ධ වුණු දේශපාලකීන්ගේ වැරදි හොර වැඩත් බලපාන්න නැති.
හැබැයි කිසියම් දේශපාලන ව්‍යාපාරයක් රටේ මිනිස්සුන්ට දිගටම කියනවා නම් මේ ඔක්කොටම එකම හේතුව ඒකයි කියලා අන්න ඊළඟ වරදින තැන. එතකොට මිනිස්සුන්ට අදාළ නැහැනේ. මිනිස්සුන්ට අදාළ නැහැ. දැන් අපේ රටේ දුම්රිය සේවයේ මේ ළඟදී මම දැක්ක ඊයනවා Facebook එකේ post එකක් කාපු ටොපික් වල ඉඳලා බත් වල ඉඳලා දාලා ගිහිල්ලා. අවුලක් නැහැනේ. 73ක් තිස්සේ රට කරපුන්නේ රට කාලා තියෙන අපිට අවුලක් නැහැ. අපි ෂෝ. ඒක තමයි ඒ වැරදි එන්නත දුන්නාම ඔළුවට සමාජයේ නිර්වින්දනය වෙනවා. අපේ වගකීම අපිට අදාළ නැහැ. දැන් මේක සිලබස් එකටත් දායි මෙතුමල්ලා ගාණ්ඩුවක් ආවට පස්සේ. මේ කවුරුත් මොකුත් කරන්න ඕනේ මෙන්න මෙච්චර කාලයක් ආණ්ඩු කරපු අය තමයි මේක කරලා තින්නේ. මේ රට මෙතෙන්ට වැටිච්ච එකට සුධර්මන් ඔබ මම කෝකිලා සුනිල් ડોක්ටර් ඇතුළු හැමෝම වගේ කියන්න ඕන. අපි හැමෝටම වගකීමක් තියෙනවා. මේ සියල්ල ඇතුලේ සියලු දෙනා ගමේ පන්සලේ පල්ලියේ කෝවිල ඉඳලා අපේ ගේ ළඟ ඉඳලා මේ මුළු රටේ අපි හැමෝටම මේක වගකීමක් තියෙනවා. ඒ නිසා මේ රට හදන්න සද්භාවයෙන් නම් කතා කරන්නේ මේක පළල් චිත්‍රයේ දිහා දකිමු පළල් චිත්‍රය විග්‍රහ කරගමු. අද අප සාකච්ඡා කරමින් සිටින්නේ ජනතාවට බරපතලවන්නේ නැතුව ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්ද කියලා. ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී තුලාව දේශපාලන සංවාදයේ අවසන් වටයත් සමග අපි එකතු වෙමු. ඔබනවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් ජනතාවට බරපතලවන්නේ නැතිව ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්ද? මේ තමයි අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරමින් සිටින මාතෘකාව. මම හිතන්නේ මේ මාතෘකාව ඇතුළේ බොහෝ දේවල් කතා බහට ලක් වුණා. පාස්කු පාරේ පිළිබඳවත් කතා බහට ලක් වුණා. ඒකම ආර්ථිකය මේ තත්ත්වයට වැටුනේ කුමක් නිසාද කියන ආණ්ඩුවට චෝදනාව ආණ්ඩුවේ පැත්තෙන් කියන දේ තමයි මේක පාලනය කරගන්න පුළුවන් ජනතාවට බරපතලවන්නේ නැතුව ඉදිරියට යන්නත් පුළුවන් සැලසුම් ඔවුන් ළඟත් තියෙනවා කියලා. හැබැයි මොන දේ වුණත් තවමත් අපි ඉන්නේ අරුබුදකාරී තත්ත්වයක. ඒ කියන්නේ තවමත් අපිට මෙතන හරියයි කියන නිවැරදි චිත්‍රයක් හරියටම හිතට දැනිලා නැහැ. නීතිඥ සුනිල් වටගල මහත්මයා දැන් ඔබතුමාගේ පැත්තෙන් ගත්තොත් අවසාන වශයෙන් විනාඩි 6ක කාලයකුත් තියෙනවා මේ වටේදී පිළිතුරු ලබා දෙන්න. මේ අර මම මුලින් කිව්ව කාරණේ. ඔබතුමාලා චෝදනා ගොන්නක් හැම වෙලාවෙම ඉදිරිපත් කරනවා. මේ ගෙවි ගිය පැයකමාර ඇතුළතදී දැඩි චෝදනා ගණනාවක් තමයි ඔබතුමා ආණ්ඩුව පැත්තට එල්ල කරේ. සහ ඔබතුමා පැවති ආණ්ඩු ගණනාවකටත් චෝදනා එල්ල කරා මේ තත්ත්වයට ඒ ආණ්ඩු වගකිය යුතුයි කියලා. මම අර මුලින් කියපු දේ තමයි ඔබතුමාලට තාම ආණ්ඩුවක් කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ රට තුල. යම් කිසි විදිහකින් ඔබතුමාලා නම් ආණ්ඩුව කරන්නේ. ඔබතුමාලට යම් කිසි විදිහකින් ජනතා විමුක්ති පෙරමුණට හෝ ඔබතුමාලගේ ජාතික ජන බලවේගය හෝ මේ කුමන බලවේගයකට ඔබතුමාලට ආණ්ඩුව ආවොත් ඔබතුමාලා මොන ආකාරයෙන්ද මේ ආර්ථිකය සැලසුම් කරගන්නේ? ජනතාවට බරපතලවන්නේ නැතුව, බදු ගහන්න නැතුව රටක් ගෙනියන්න පුළුවන්ද? රටක් ඉදිරියට අරගෙන යන්න මේ බදු නැතුව ගෙනියන්න පුළුවන්ද? අනිත් කාරණේ තමයි අපි දකින වැඩ වර්ජන රැසකට නායකත්වය දෙන ඔබතුමාලා. ඒකයි පැහැදිලිවම පේනවා රට තුල සෞඛ්‍ය පැත්තෙන් ගත්තත්, කර්මාන්ත පැත්තෙන් ගත්තත් ඔබතුමාලා බොහෝ විට ඊට නායකත්වය දෙන තත්ත්වයක් අපි දැකලා තියෙනවා. ගොවියන්ගේ ප්‍රශ්නේ ගත්තත් ඔබතුමාලාගේ නායකත්වයේ තිබ්බ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ ඒ සහභාගීත්වය. රටක් ගෙනියන්න පුළුවන් ද වැඩ වර්ජන කරලත්? ආයෝජකේ එයිද වැඩ වර්ජනය කරන රටකට? ඔබතුමාලා මේ දැන් කරන වැඩ වර්ජන වලට ඔබතුමාලා ආණ්ඩුවක් කරද්දී මුණ දෙන්න සිද්ධ වුණොත් ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ග මොනවද? ධර්මන් පුංචි පැහැදිලි කිරීමකට යටත් ඔබ කියපු ප්‍රශ්නට පිළිතුරු දෙනවා. විශේෂයෙන්ම පසුගිය වට දෙකකදී කියවෙච්ච උදාහරණත් එක්ක විශේෂයෙන්ම මේ ඉදිරිමාන මන්ත්‍රීතුමා ඇහුවා අනුර දිසානායක සහෝදරයා මොනවද කළේ අර්ලියගහ මන්දිරේ කමිටුවකට ගිහිල්ලා කියලා. අපි කියන්නම් ওই චෝදනාව බොරුවක්. අපිට ඒ බලය තිබුණා නම් අනුර සහෝදරයාට බලයක් තිබුණා නම් කවුරු හරිට අල්ලා චෝදනා දාලා ඒ චෝදනාවල් වලට යටත් හිරේ විලංගුවේ දාන්න ජනතා දීපල කොල්ල කාපියෝ ටික ආපහු ගන්න මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයෙන් බහුතරයක් ඒ ගොඩේ ඉන්නවා. ඉතින් ඒකින්ද බුරු චෝදනා කරලා මේ අපේ අදහස් බොඳ කරන්න විකෘති කරන්න හදන්න එපා. එහෙම තරක හිටියම නැද්ද අනුර කුමාර මන්ත්‍රීවරයා? ඒ යම් කිසි අවස්ථාවකදී අපි සහභාගීත්වයක් තිබුණා. නමුත් එක්තරා වෙලාවකදී අපි ඒ සියලු ක්‍රියාමාර්ග වලින් ඉවත් වෙලා ඊට අදාළ අපි කොමිෂමේ අපි සාක්ෂියක් දීලා තිනවා. අපි ඔය කියන මෙතුමන්ලා නගන චෝදනාවල් වලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. වගකීම් විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත එතනින් ගියාම
පක්ෂ මාරු කිරීමට අදාළ දැන් UMP එකෙන් ඡන්දය ඉල්ලලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා UMP එකට යනවා. එවැනි ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ කරුණු කාරණා ප්‍රමාණයක් අපි එතන ගිහිල්ලා සාකච්ඡා කරා. අපි මේ කවුරුවත් හිරේ විලංගුවේ දාන්නවත් ඊට අදාළ දේවල් අපි සාකච්ඡා කරලා නැහැ. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ දැන් මෙතුමා සෑහෙන ජලයෙන් උදාහරණ ගත්තනේ. වතුර පාවිච්චි කළා දැන් වැස්ස වහිනකොට ගේ තත්ත්වේ ගම් වතුර තත්ත්ව මම කියන්න. මේ ආණ්ඩුවත් හරියට අර වැස්ස කාලට වඳුරෝ ගෙවල් හදනවා වගේ තමයි හැසිරෙන්නේ. මොකද දැන් තෙල් අර්බුදයක් තියෙනවා. තෙල් අර්බුදයට අදාළව විදුලි බල ඇමතිවරයයි තෙල් ඇමති ගිහිල්ලා ඉන්දියාවෙන් දැන් IOC එකෙන් තෙල් ගන්නවා. දැන් පහුගිය දවස්වල ලොකු කතාවක් ඇති වුණා. විදුලි බල මණ්ඩලයට ණයයි තෙල් සංස්ථාව. එතකොට මේට අදාළ කරුණු කාරණාවේදී ඒ ප්‍රශ්නේ තීරණය වෙන්නේ ගාමිණී ලොකුගේ ඇමතිවරයයි උදේගම්මන් පිළ ඇමතිවරයයි අතර ඒ දෙන්න එක කැබිනට් මණ්ඩලෙ ඉන්නේ. දැන් මේ වෙන්නේ යන්නේ මොකද්ද? දැන් ගන්න දෙනුව ණය ගන්න දෙනුව වෙන්නේ යන්නේ IOC සමාගමට ඉන්දියාවත් එක්ක. බොහොම හොඳට මොහොත මැද්දට ගිහිල්ලා ඔය වැඩේ හුවමාරු කරගත්තට ඔය ඩොලර් 500 ගෙවා ගන්න බැරි වුණොත් අන්න යෝජනා එනවා යුගදන බලාගාරය අපිට දෙන්න, අහවල් බලාගාර ටික අපිට දෙන්න. අපි අනාගතේ පෙර දැක්මක් ඔය කියන්නේ. ඉතින් සුධර්මන් මම මේ අවසානට කියන්න ඔබතුමා ප්‍රශ්නයට උත්තර දෙන්න තියෙනවා. මෙතුමා කියනවා පෝට් සිටියට අදාළ භූමි ඉඩකඩම් ටික මහින්ද රාජපක්ෂ මහත්තයා වික්කයි කියලා. මේගොල්ලෝ කියනවා නෑ 99 අවුරුදු බද්දකට තමයි අපි ওই වැඩේ කළේ කියලා. එතකොට මේ දෙකම එකයි. මේ දෙකම විකිණීම. එතකොට මේ මොකද්ද මේ පත්‍ර කෑල්ලේ තියෙන්නේ? මේ පත්‍ර කෑල්ල පුළුවන් නම් සමීප දසුණක් ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා කියපු කියමනක්. එතකොට මොකද්ද? ලංකා ආණ්ඩුවෙන් විකුණන දේවල් ගන්න එපා. අපි බලයට ආව ගමන් විකුණු දේවල් සියල්ල ආපහු ගන්නවා. හරි? මේක දැන් සිද්ධ වෙනවද නැහැ. පැහැදිලිවම අපි කියන්නේ මේ දෙගොල්ලන්ගේ ආණ්ඩුව විසින් මේ ගෙනාපු තැන මොකක්ද දන්නවද න්‍යාය පත්‍රය? සුද්ධ රට දාලා යනකොට ඩොලර් බිලියන 1යි ණය තිබුණේ. දැන් 2020 වෙනකොට ඩොලර් බිලියන 16240යි. සරලව කියනවා නම් මහා භාණ්ඩාගාරයට එන ධනෙ ටික මදි ණය වාරිකයේ පොලිය ගෙවන්න. මෙන්න මේ දෙගොල්ලෝ ගෙනාපු රට ශේෂපත්‍රය. ඒක නිසා අද සුධර්මන් ඔබත් මමත් මේ කතා කරන අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ එක පුද්ගලයෙක් ලක්ෂ ණයක් මේ රජයට ණයයි. මොනව කළද? අපි හැදිලාද නැහැ. මේව වල තනිකර දූෂණීය ගසා කෑම මේක ඇතුලේ තිබුණා. ඒක නිසා අපි කියනවා ඔබතුමාගේ ප්‍රශ්නේ අපිට මේ රට හදන්න පුළුවන්. අපි දන්නවා රට වටේ මූද තිබුණාට මේ දෙගොල්ලන්ගේ පාලනයන් යටතේ තාම බැරි වුණා මූදේ ඉන්න මාළුවා ටින් එකට දාගන්න. ඉන්දි කට්ටක් හදන්න නැති රටක් බවට පත් වෙලා. එතකොට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනේ කී ආවට හැමදාම ඔය තොල් මතර ඉන්නවා. අපි කියන අපේ ප්‍රතිපත්තිය ඇතුලේ පැහැදිලිවම මේ තියෙන අපේ ප්‍රතිපත්තිය. එතකොට ප්‍රතිපත්තිය අපි යලිත් අපේ පෞද්ගලික දවස්වල තියෙන සම්මේලනයෙන් අපි අනුමත කරගත්ත ප්‍රතිපත්තියක් තියෙනවා. තවත් සංවර්ධනය කරන්න ඕනේ නැති මේක ඇසි තියෙන ඒවා. අනිවාර්යෙන් මේ රට නිෂ්පාදන ආර්ථිකයක් අපේ ක්‍රමයක් ඇතුලේ අපි හදනවා. ඔටකල මහත්තයා 1974 කලින් සිරිමාර්ඩි බණ්ඩාරනායක අගමැතිතුමිය යටතේ ඔය ආර්ථිකය නේත් තිබ්බේ. අපේ රටේ හැමදේම නිෂ්පාදනය කළා නේද? දෑවන්ත උත්සාහයකුත් ගත්තා නේද? එවැනි ඔබතුමා කියන්නේ ඒ தත්ත්වයට රටට ගේන්න ඕනේ කියලා. යම් ප්‍රමාණයක් තිබුණා. ඒක අපි පිළිගන්නේ බෑ. මේ රටට ඒකනේ 70 ගැහුවේ තුමිට. හරි. එතකොට යම් පවනකට අවතීර්ණ වීමක් තිබුණා. ඒක අපි පිළිගන්නේ බෑ. නමුත් ඒ ටිකනේ මේගොල්ලෝ දැන් විකුණගෙන කන්නේ. ඒ සිරිමා බණ්ඩාරනායක මෙතනියගේ කාලේ ගෙන ආපු ආයතන ටික. සියල්ල වික්ක ප්‍රේමදාස. සියල්ල වික්ක ප්‍රේමදාස. ඉතුරු ටික ඔයගොල්ලෝ එතකොට කවුරු හරි මේ දෙගොල්ලන්ගෙන් කෙනෙක් විකුණගෙන තියෙනවනේ. ඒව නෑනේ අද දවසේ දකින්නේ. ඒව නෑනේ ඔබතුමාලා පිළිගන්න ඕනේ. ඒව නෑ. එතකොට අපි කියන්නේ මේ රට නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන. ඒ නිෂ්පාදන ආර්ථිකය ඇතුලේ අනිවාර්යනීය ලෙස අපි මේ රට හදනවා. ඒක අපේ ප්‍රතිපත්තිය. ඒ විතරක් නෙවෙයි ආර්ථිකය විතරක් නෙවෙයි මේ රටේ අධ්‍යාපනය බිඳ වැටලා තියෙනවා. අධ්‍යාපනය හදන්න ඕන. මේ රටේ සෞඛ්‍ය බිඳ වැටලා තියෙනවා. ඒක හදන්න ඕන. පරිසරය හදන්න ඕන. ලබන්නාසික වනේ මේ වැඩ වර්ජන රැල්ලක් එනවා. එතකොට ගොවියා අද පාරට බහලා තියෙන ඇත්ත ප්‍රශ්නයක් එක්ක ඒකට නායකත්වය දෙනවා නායමල් කරුණාරත්න සහෝදරයා. ඒක හරි.
පරිසරය පිළිබඳ දැවැන්ත ගැටලුවක් තියෙනවා මෙතමගේ දිස්ත්‍රික්කය ඇතුළු. ඒකට නායකත්වය දෙනවා අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඇත්ත. පෞද්ගලික අංශයේ සේවකයාගේ ප්‍රශ්නයක් ඇතිලා තියෙන අධිභාරයට අදාළව අපේ වෘත්තීය සමිතියකට නායකත්වය දෙනවා සමන්ත වසන්ත සමරසිංහ සහෝදරයා. ඇත්ත ඒ සටන් වල අපි ඉන්නවා තමයි. එතකොට මේගොල්ලෝ විකුණන්න හදනකොට මේගොල්ලෝ ශිෂ්‍යයාගේ ගොවියාගේ කම්කරුවාගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න හදනකොට අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. ඒකට එරෙහිව පෙනී හිටිනවා. ඒක තමයි අපේ කතාව. ඒකින්ද ජාතික ජන බලවේගය පැහැදිලිවම මේ ප්‍රශ්න වලට උත්තරයක් අපි දෙනවා. අපේ ක්‍රමයක් යටතේ අපි උත්තරයක් අනිවාර්යයෙන්ම හදනවා. අපි ජාතික සමුළුව පවත්ත අපේ නායකයෝ හඳුන්වලා දුන්නා. දිස්ත්‍රික් සමුළු ටික තියෙනවා. ගමේ සභාව හදනවා. පහළ ඉඳන් උඩටත් ඉහළ සිට පහළටත් පහළ සිට උඩටත් අපේ යාන්ත්‍රණය දුවනවා. වෙනත් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන අපි සංවිධානය කරනවා. සහතික කළා කියනවා මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වයෙන් අඩුවීම ඇතුලේ අනිවාර්යෙන් මීළඟට ජාතික ජන බලවේගයේ රජයක් අපි හදනවා කියන එක මේ වෙලාවේ කියන්නේ. හොඳයි. කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමනි මම හිතන්නේ ඔබතුමියලාට තමයි මේ බලවේගයත් එක්ක දැඩි දේශපාලන තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ කියන ආකාරයෙන්. ඔබතුමිය කොහොමද දකින්නේ? ඔබතුමිය දිගින් දිගටම කිව්ව මේ ආරම්භයේ ඉඳලම කිව්ව එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ රටේ නිෂ්පාදනය ඉහළ නංවන්න ඕනේ. දේශීය ආර්ථිකය ඉහළ නංවන්න ඕනේ. එතකොට මේ දේශීය ආර්ථිකය ඉහළ නැංගුවොත් මේ ආර්ථිකයෙන් ගොඩ එන්න පුළුවන් කියන එක. මේක ජය ගන්න පුළුවන් දෙයක්ද? ඔබතුමිය හිතන ආකාරයට මේ ලෝකේ පවතින තත්ත්වයක් එක්ක ලෝක වෙළඳපොළත් එක්ක අපිට තරම් කරන්න පුළුවන් ආකාරයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද? ඔබතුමිය විශ්වාස කරනවද ඒක තමයි අපිට තියෙන ගොඩ යන්න මඟ කියලා? ඔසු ධර්මන් මං හිතන්නේ දැන් අපේ හඳුන මන්ත්‍රී සමාවෙන්න වටකල මන්ත්‍රතුමා කිව්ව විදියට එතුමා දැන් ලොකු චිත්‍රයක් මවාගෙන ඉන්නවා මේ ආණ්ඩුව කඩන් වැටිලා මිනිස්සුන්ගේ විශ්වාසය කඩන් වැටිලා මිනිස්සුන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති හින්දා එතුමන්ලත් එක්ක අත්වැල් බැඳ ගන්නවා. හැබැයි මම පැහැදිලිව කියනවා මම ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරම නියෝජනය කරගෙන පහුගිය සති අන්ත දෙකේ දවස් 4ක් ඇතුළත රැස්වීම 121ක් කෙරුවා. සුධර්මන් ඉතිහාසයේ ආණ්ඩුව තියෙන කාලෙවත් ආපු නැති කාන්තාව ප්‍රමාණයක් ඒ රැස්වීම වලට සම්බන්ධ වුණා. එහෙනම් සමහර විට එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් සමග ජන බලවේගයේ පිරිස එකතු වෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිස ඒ විශ්වාසය ඒ විදිහටම ආරක්ෂා කරගෙන එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන තිබ්බ විශ්වාසය ඒ විදිහටම ආරක්ෂා කරම අපේ මේ රට හදන වැඩපිළිවෙලට සහයෝගය දෙමින් යනවා. මොකද මේ රටේ ජනතාව දන්නවා හැමදාම මේ රට ආරක්ෂා කරේ රාජපක්ෂවරු කියන කාරණාව. විශේෂයෙන්ම ඉවර කරන්න බැරි යුද්ධ ඉවර කරා වගේම ජනතාව තුළ ලොකු විශ්වාසයක් තියෙනවා. අවුරුදු 2ක් මේ කොරෝනා වසංගතය නිසා අපි ආපස්සට ගියත් මේ යුද්ධ ඉවර කරා වගේම මේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන වැඩපිළිවෙලත් අපේ ආණ්ඩුව තුළ තියෙනවා කියලා. අතිගරු ජනාධිපතිතුමා තුළ තියෙනවා කියලා. ඉතින් ගරු මුදල් අමාත්‍යතුමා විශේෂ උමනාවකින් වැඩ කටයුතු කරනවා මේ රටේ අර කඩන් වැටිච්ච ආර්ථිකය නැවත ගොඩනගන්න. ඒක අභියෝගයක් තමයි. ඒක ලේසි පාසු කර්තව්‍යයක් නෙමෙයි. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ කඩන් වැටිච්ච ආර්ථිකය කවදාකවත් උන්නැති නිෂ්පාදනය අපි නිෂ්පාදනය කරන්න පටන් ගන්න ඕනේ. ආරම්භයක් දෙන්න ඕනේ. හැමදේම පිටරටින් ගේනකම් බලාගෙන හිටපු අපිට පොඩි අමාරුවක් තියෙනවා මේක මුල ආරම්භයක් දෙන්න. එතකොට මේක මුලම කාරණා අපි හොයාගත්තා. අපි ආර්ථික විද්‍යාවේ දුෂ්ටභාවය චක්‍රය දන්නා මේ චක්‍රය කඩලා මෙතනදී අපි එකතු කර ගන්න ඕනේ මේ අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න අපි හඳුනා ගන්න ඕනේ. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අපේ රටේ නිෂ්පාදනය කරන්න රටේ වර්තමානයේ ජනතාවට ඒකට ආයෝජනය කරන්න පුළුවන්ද කියන එක. මම මේ කතා කරන්නේ ගම් මට්ටම ගැන. ඒතර ගම් මට්ටමේ ග්‍රාමසේවක වසමට මිලියන 3ක් යවන්නේ മന്ത്രിවරයෙක්ට මේක සතරම මම කියන්න ඕනේ මේක මේ ආණ්ඩු පක්ෂ විතරක් නෙමෙයි. උතුරේ ඉන්න TNA මන්ත්‍රීවරයා ප්‍රාදේශ සභාව දිනලා තියෙනවා. ඒ මන්ත්‍රීවරටත් ලැබෙනවා. එක්සත් ජාතික සමග ජන බලවේගය එතකොට හිටියේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරටත් ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දිනපු මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් ඒ අයටත් ලැබෙනවා. ඒතර මේ සියල්ල තුර විශාල මුදල් ප්‍රමාණයක් ගමට යවලා අවසාන බලාපොරොත්තුවේ ඉලක්කය තියෙන්නේ එක පැත්තකින් කුටුම්බයේ ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම රටේ නිෂ්පාදනය වැඩි කරගන්න කාරණාව. දේශපාලන ඉලක්කයක් නැද්ද ඔබතුමිය කියන්නේ? පැහැදිලිවම දේශපාලන ඉලක්කයක් තියෙනවා නම් සුදර්මන් කොහොමද TN එකේ මන්ත්‍රීතුමාට මේක මුදල් ටික දෙන්නේ? දේශපාලන ඉලක්කයක් තියෙනවා නම් කොහොමද එක්සත් ජාතික පක්ෂය මන් නැත්තම් දැන් සමග ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීතුමාට මුදල් ටික දෙන්නේ? දැන් මගේ ආසනේ කොට්ටාශ දෙකක් පැහැදිච්ච දෙකක් තියෙනවා. පැහැදිලිවම සමග ජන බලවේගයේ මන්ත්‍රීවරයා තමයි ඒකේ මේ මිලියන 4 අරගන්නේ. එතකොට මේක කිසිම දේශපාලන පටු බලාපොරොත්තුවක් නැහැ. මොකද
අපිට දේශපාලනය ගැන කිසිම ජයග්‍රහණ මැතිවරණ ඕන එකක් ගැන අපිට බයක් නැහැ සුධර්මන්. අපි පක්ෂයක් හැටියට ශක්තිමත් මින දේශපාලන පක්ෂය අපිත් එක්ක හිටපු ජනතාව එදා විදිහටම අදත් අපිත් එක්ක ඉන්නවා. ඒ විශ්වාසය ජනතාව තුළ තියෙනවා. ඒ විශ්වාසය අපි රකින්නවා. රැකලා තියෙනවා ඉදිරියටත් ඒ විදිහටම රකින්නවා. විශේෂයෙන්ම මේ වැඩපිළිවෙලේ බලාපොරොත්තුව අපේ රටේ කුටුම්බයේ ආර්ථිකය හදලා ඊගාට සුළු පරිමාණ කර්මාන්ත ගැන අපි කතා කරුවොත් අපි ඉස්සර ඔට්ටපාලු ටික තමයි පිටරට ඇරි. හැබැයි දැන් අපි රබර් නිෂ්පාදනය කරනවා. සීනි ටික මං කිව්වා වගේ අපි සීනි ස්වයංපෝෂිත වෙන තැනට අපේ රට ගෙනියනවා. වාල්නච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව අවුරුදු ගානකට පස්සේ නැවත පැන ගන්න වෙනවා මේ අවුරුදු දෙක ඇතුළතේ. ඒතකොට මේක අපි පේන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා කරගෙන යන ගමනක අපි ඉන්නේ. අර මෙතුමා කිව්වා වගේ මේ සියල්ල අතරේ අපේ රටේ හැමදාම මෙතුමල්ලා යහපාලන ආණ්ඩුව ගේනකොටත් පළවෙනි ඉන්ටර්වියු ඉල්ලුවේ තමයි අධ්‍යාපනයට 106ක් දෙන්න කියලා. හැබැයි යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ ඒක අමතක කරලා දැම්මා. හැබැයි ගුරුවරුන්ගේ සහ වැටුප් වැඩිම විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිවීමට වෙද කරපු මුදල් වලට අමතරව ඉතිහාසයේ වැඩිම මුදල් අපි අධ්‍යාපනයට වෙන් කරලා තියෙනවා. ඒතකොට රාජ්‍යයක් හැටියට අපි තේරුම් අරගෙන තියෙනවා එක පැත්තකින් මේ රටේ නිෂ්පාදනය වැඩි කරනවා වගේම අනිත් පැත්තෙන් මේ රටේ ජනතාවට මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන වැඩපිළිවෙල හරියට ගෙනියන්න ඕනේ කියලා. එක පැත්තකට අපේ රටේ තාමත් ඉන්නවා තමන්ගේ ගෙදර නිවාස හීනයක් වුණු පිරිසක්. ඒ අය වෙනුවෙන් පහුගිය යහපාලන ආණ්ඩුව නිවාස 5000ක් සජිත් මහත්තයා හදනකොට ණය දීලා අපි මේ වෙනකොට නිවාස 20000කට වඩා ප්‍රමාණයක් හදලා ඉවරයි සුධර්මන්. ආධාර දීලා මේ වසරෙත් තව නිවාස 14000ක් එකතු වෙනවා. මේ රටේ ජලය තියෙන්නේ. ජලයේ පානීය ජලය තියෙන මේ රටේ 50%කට 52කට ආසන ප්‍රමාණයකට. මේ වසර 3 ඇතුළත අපේ ඉරක්කේ තියෙන්නේ සැමට වතුර ටික දෙන්න. ඒ සඳහා වැඩපිළිවෙලක් විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනයක් අපි කරලා තියෙනවා. ඒ වගේම විදුලිය මට මතකයි මහින්ද මහත්තයා මේ රටේ ජනාධිපතිවරයාට 60යි 62යි විදුලිය තිබුණ ගෙවල් තිබුණා. අපි 90ට දක්වා වැඩි කරා. ඊට පස්සේ පහුගිය කාල සීමාව තුළ ඒකට වැඩපිළිවෙලක් තිබුණ නැති හින්දා ඒ අය පිරිස එහෙම මිතුරු වෙලා හිටියා. ඔතනට තව විනාඩියක් කාලයක් තියෙනවා. අපි ඒ සියලු දෙනාට ඒ අවශ්‍ය විදුලිය ගෙදරට ගන්න අපහසු නම් ඒ සඳහා වැඩපිළිවෙලක් හදලා ඉවරයි. එක පැත්තකට ආර්ථිකය නගාන්න සිටිනවා කියලා කියන්නේ ගෙදර කුටුම්බයේ ආර්ථිකය මුදල් වශයෙන් ශක්තිමත් කරනවා වගේම රට ඇතුලේ ඒ අයට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙල හදනවා වගේම මේ රටට අවශ්‍ය සංවර්ධනය මේ රටට ගේන එක. මේ එකක්වත් අඩුපාඩුවක් නැතුව එකතු කරගෙන එක විදියකට ගලාගෙන යන වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අපි පිළිගන්නවා. අවුරුදු දෙකේ කොරෝනා වසංගතය අපිට බලපෑවයි කියලා අපි ඒ මත ඉඳගෙන මේ රටේ සංවර්ධනය මොන වෙලාවකදීවත් නතර කරෙත් නැහැ. නතර කරන්න බලාපොරොත්තුවක් වෙන්නෙත් නැහැ. අපි විශ්වාස කරනවා මේ වැඩපිළිවෙල ඉස්සරහට කරගෙන යනකොට අපිට මේ කඩන් වැටිච්ච ආර්ථිකය 7.6ට තිබුණු ආර්ථිකය 2.3ට වැටුව එක නැවත ගොඩ නගන්න පුළුවන් කියන විශ්වාසය අපි තියෙනවා. අපි සෑම වෙලාවකදීම අපේ රටේ අපි ණයක් ගත්තා නම් ඒකේ කරපු වැඩක් තියෙනවා. ඒක දකින්න පුළුවන් සංවර්ධන වැඩපිළිවෙලක් අපි පෙන්නලා තියෙනවා. හැබැයි යහපාලන ආණ්ඩුව ගත්ත බිලියන මුදලට මොනවද උනේ කියලා අහපු බැලුවොත් අපිට කරන්න දෙයක් දකින්න දෙයක් නැහැ. ඒ නිසා ජනතාව එදා විදිහටම අපි විශ්වාසය තියෙන ඒ විශ්වාසය අපි රකින්නයි කියන කාරණා මේලාදී මතක් කරනවා. දොස්තර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමනි දැන් ඔබතුමා මම ඔබතුමාගෙන් අර අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔබතුමාට කාල වේලාව මදි වුණා. මම එතනින්ම ඔබතුමාට මේ අවසන් වටේදී ඒ ප්‍රශ්නේ යොමු කරන්නේ ඒ තමයි ඔබතුමාලා නම් මේ වෙලාවේ බලේ හිටියේ. යාපහලන ආණ්ඩුව හෝ සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් කරී නම් මේ වෙලාවේ බලේ ඉන්නේ. ඔබතුමාලා කොහොමද මේක කළමනාකරණය කරගන්නේ? ඔබතුමාලා මොන විදිහටද මේ ලෝක සහ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයට මුහුණ දෙන්නේ? ඔව් සුධර්මන් ඇත්තටම අපි යමක් තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ තමයි අපේ රට වැටලා තියෙන තැන අපි තේරුම් අරගෙන ඒ වැටලා තියෙන තැන පිළිබඳව රටේ ජනතාවට ඇත්ත ප්‍රකාශ කිරීම. දැන් අද මම ප්‍රවෘත්තියක් දැක්කා එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙක් ආණ්ඩුවේ කියනවා ලංකාව ආර්ථික වශයෙන් දෙවෙනි වන්නේ චීනෙට කියලා. මේක අමූලික පට්ටපල් බොරුවක් නේ සුධර්මන්. හරි. එතකොට දැන් මේ ආණ්ඩුවේ අය තේරුම් අරගෙන නැහැ රට වැටිලා තියෙන තැන. දැන් අපි රජයේ හිටියනම් අනිවාර්යයෙන්ම අපි රටේ ජනතාවට ඇත්ත කියනවා. මේ රටේ මේ වෙනකොට ඩොලර් සංචිත තියෙන්නේ ඩොලර් මිලියන 600කට ආසන්න ප්‍රමාණයක්. අනිත් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් තියෙන යුවාන්. ඒතකොට යුවාන් වලින් ගනුදෙනු කරන්න පුළුවන් චීනෙත් එක්ක විතරයි. ඊට පස්සේ අපිට රත්තරන් තිබ්බා ඩොලර් මිලියන 300කට ආසන්න ප්‍රමාණයක්. දැන් තියෙන ඩොලර් මිලියන 90කට ආසන්න ප්‍රමාණයක්. සමාන ඩොලර් මිලියන 90කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ රටේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ මොකද්ද?
මේ රටට අවශ්‍යයි මේ කොරෝනා වසංගතයත් එක්ක හොඳ සෞඛ්‍ය පද්ධතියක්. ඒක ශක්තිමත් කරන්නට අවශ්‍යයි. දෙවෙනි කාරණේ තමයි අපේ රටේ ජනතාව බඩගින්න තියන්න බෑ. අපේ රටේ ජනතාවට ආහාර ටික ලබා දිය යුතුයි. ඒකට අවශ්‍ය කරන ගොවියට පොහොර ටික වෙලාවට දෙන්න ඕනේ. කෘමිනාශක ටික ලබා දෙන්න ඕනේ. හරි ඊට පස්සේ අපි ගොවිතැන වෙනස් කරමු. හැබැයි මේ වෙලාවේ අපි කරන්න ඕන කාරණේ ඒකයි. බඩගින්න තියන්න බෑ අපේ ජනතාව. අනිත් කාරණේ තමයි අපි ගිය ආණ්ඩුව හෝ ඊට පිට ආණ්ඩුව හෝ ගත්ත ණය තියෙනවා. මේ ණය ගෙවනකොට ඒගොල්ලොන්ට අදාළ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ගත්තද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තද, මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තද, යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගත්තද? ඒක ලෝකෙට අදාළ නැහැ. එහෙමනම් මේ ණය රීස්ට්‍රක්චර් කරන්න අවශ්‍ය කරන කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ වගේම මේ ආණ්ඩුව 2019 බලයට එනකොට අපිට තිබුණා 2020 ජනවාරි පෙබරවාරි වෙනකොට IMF ලෝන් එකක් 1.5 බිලියන් 1.5ක. ඒක ගන්න අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කළේ නැහැ. ඒක ගත්තනම් මේ තරම් මේක වැටෙන්නේ නැහැ. ඊට පස්සේ ජපාන සැහැල්ලු ලයිට් රේල්වේ ට්‍රැක් එක 700 මිලියන් එහෙම නැත්නම් මිලියන 700ක ඩොලර් මිලියන 700ක ආයෝජනයක් තිබුණා. ඒත් එක්කම මේ රටේ විශේෂයෙන්ම දැන් මේ තත්ත්වය තියෙනකොට අපිට වැදගත්ම වෙන කාරණයක් තමයි සංචාරක ශේෂ්ත්‍රය. අද සංචාරක ශේෂ්ත්‍රයේ අහිංසක හෝටල් අයිතිකරුවන් ඒ වගේම කුලී රත රියදුරන් අන්තිම බිඳුවට වැටලා තියෙන්නේ. මොකද ඒ අය ගත්ත ණය ගෙවා ගන්න විදියක් නැහැ. මේ ආණ්ඩුවෙන් දුන්න මොනිටෝරියම් එකක්. මේකෙන් මොකද උනේ? ඒ අයට ණයට උඩින් තව ණයක් දුන්නා. ඒ ණයට එකතු වෙන පොලිය තව ණයක් බවට පත් කරා. මේ මිනිස්සු කබලෙන් ලිපට වැටලා තියෙන්නේ. මේ මිනිස්සුක මේකෙන් නිදහස් කරන්න අවශ්‍යයි. මෙයාට යම්කිසි සහන කාලයක් දෙන්නට අවශ්‍යයි. ඒ දේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර සංචාරක ශේෂ්ත්‍රය කඩාගෙන වැටුණොත් අපිට තවත් ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් අහිමි වෙනවා. ඉතින් මං කියන්නේ මේ සියල්ලකටම වැඩපිළිවෙලක් අවශ්‍යයි. අනිත් එක ඊශ්‍රායලය මොකද කරේ? මේ කොරෝනා තත්ත්වය ඊශ්‍රායලයට බලපානකොට ඊශ්‍රායලය කරා ඒ අය ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කරා කොරෝනා වලට. ඒකට මුහුණ දෙන්න විපක්ෂ නායකවරයා ඇතුළු අනිකුත් පක්ෂ නායකයන්ට ආරාධනා කරා. ඒ අයගේ අදහස් ගත්තා. ඒ අනුව ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සැලැස්මක් හැදුවා. ඒ සැලැස්මත් එක්ක තමයි රට ඉස්සරහට ගියේ. හරි මේ රජයට කරන්න තිබුණා ඒ දේ අනිකුත් පක්ෂ නායකයන්ට කැඳවන්න තිබුණා. ඒ අයගේ අදහස් ගන්න තිබුණා. හරි ඒ හැම අදහසක්ම පිළිගන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ අයව දායක කරගන්න තිබුණා. රයිට්. එතකොට මේ රටේ ගොවියා ආරක්ෂා වුණා කියන්නේ අනිවාර්යෙන්ම රටක් හැටියට අපිට යම් කිසි ආර්ථික ස්ථාවරභාවයක් තහවුරු වෙනවා. එතකොට මේ රටේ මුදුන් මුලට තමයි ගැහුවේ. මුදුන් මුල තමයි වැට්ටුවේ. ඒ තුල තමයි රට කඩාගෙන වැටුනේ. හරි. අද අපිට වෙලා තියෙන්නේ මොකද්ද? චීනෙන් ගේන්න වෙලා තියෙනවා හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක්. එතකොට මේ චීනෙන් ගේන හාල් ටික කාබනිකද? එතකොට මේ කළමනාකරණය කිරීමේ අපෝසත් වීම තුල ඩොලර් මිලියන 6.9ක් අපිට අහිමි වෙනවා අපි දැකපුවත් නැති පොහොරවලට. මේ රටේ අහිංසක දරුවන්ට අද කිරිපිටි ටිකක් දෙන්න ගන්න තැනක් නැහැ. මන්ද පෝෂණයෙන් පෙළනවා 17%ක් මේ රටේ දරුවෝ. ඒතර එවෙන් තත්ත්වයක් තියෙද්දි මේ රටේ ආර්ථිකය ගොඩ ගන්නවා නම් ඔබගේ මේ සාකච්ඡාව තුළම කිව්වේ ජනතාවට බර පටවන්න නැතුව මේ ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද? දැන්ටම ජනතාවට බර පටවල අවසන්. හරි. දැන් කල්පනා කරලා බලන්න මේ බරපැටවිල්ල කොයිතරම් ඉහළට ගිහිල්ලා තියෙනවද කිව්වොත් භූමි තෙල් ලීටරේ මේ මොහොතේ වෙනකොට 87යි හෙට අනිද්දා වෙනකොට ඊට වැඩි වෙනවා. ඒතර මේකෙන් බලපාන්නේ කාටද? මේකෙන් බලපාන්නේ අහිංසක දීවරයට. මගේ ආසනේ මීගමු ආසනේ මගේ දීවරයට. නුවරලිය ගත්තොත් කම්කරුවට. හරි. මොකද ඒ අය තමයි මේ පරිභෝජනය කරන්නේ. මුතුවර්තව විනාඩියක් කාලයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේ රජයට ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න. මේ ගෑස් ප්‍රශ්නේ එනකොට මේක කළමනාකරණය කළේ නෑ. 2021 දෙසැම්බර් මාසයේ 20 වෙනිදා වෙනකොට ගෑස් ආශ්‍රිත භයානක පිපිරීම් සහ ගිනි ගැනීම් 847ක් සිදු වෙලා තිබා රට වටේ. හරි. එතකොට මේ කළමනාකරණය කරන්න මේ අය මොකද කරේ? එක පැත්තකින් ලිට්‍රෝ සමාගමේ සභාපතිව අයින් කරනවා. අනිත් අප්‍රේ තුමාව පත් කරනවා. ප්‍රශ්නෙට විකල්පයක් ඉදිරිපත් උනේ නැහැ. සංයුතිය වෙනස් කරා, ලීටරේ කිලෝග්‍රෑම් එක ලීටරේ කරා, ලීටරෙන් සංයුතිය 50යි 50 කළා, ප්‍රමිති අඩු කළා. මේවා කඩා වැටීමේ ලක්ෂණ. ඒතර මේවා පෙන්වා දීලා
රජයේ මැති ඇමතිවරු තේරුම් අරගෙන කටයුතු කරන්නෙත් නැහැ. ඒ අය කියන්නේ මොකද්ද? අපි ආර්ථික වශයෙන් දෙවෙනි වෙන්නේ චීනට කියලා. ඉතින් මං හිතන්නේ අපේ රටේ ආර්ථිකය චීනයේ ආර්ථිකයත් එක්ක සංසන්දනය කරනවා නම් ඒතර මේ රජයේ ඉන්න මැති ඇමතිවරුන්ගේ දේශපාලන විඥානය පිළිබඳවත් අපිට දෙපාරක් හිතන්න සිදු වෙනවා. ඒක නිසා අපි පැහැදිලිව රජයට කියනවා ඔබට තව අවුරුදු 3ක් තියෙනවා. මේ අවුරුදු 3 තුල මේ වැරදි ටික හදා ගන්න. මේ වැරදි ටික හදාගත්තොත් අපිට රටක් ඉතුරු වෙයි. එහෙම නැත්නම් අපිට රටක් නැති වෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. සංජීව ත්‍රිමාන මන්ත්‍රීතුමා අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමා ආණ්ඩුවක් හැටියට ඔබතුමාලා මේක තේරුම් අරගෙන නැද්ද? දැන් මෙතුමා කියන විදිහට මේ පවතින තත්ත්වය ඔබතුමාලා තේරුම් අරගෙන නැහැ තාම. මේක තේරුම් අරගෙන නැති තත්ත්වයක් තුලද මෙච්චර උග්‍ර වෙලා තියෙන්නේ. ඔබතුමාලා මේක තේරුම් අරන් තියනවා නම් තේරුම් අරන් ඉන්නවා නම් අයවැයත් ඉදිරිපත් කරපෙලා ඔබතුමාම කිව්ව දෙයක් තමයි මේ අයවැය තුල මේ වසර තුල ජනතාවට සහන රැසක් සහ රට ඉදිරියට ගෙනියන්න දැවැන්ත වැඩපිළිවෙලක් ඔබතුමාලා සතුව තියෙනවා කියලා. ඒක යථාර්ථයක් කරගන්න ඔබතුමාලාට පුළුවන්ද? පැහැදිලිවම මේ ප්‍රශ්නයට හේතුව ප්‍රශ්නයෙන් ගොඩ එන මග. මම අර මුලින්මත් කිව්වා අපි මේ ඩොලර් සංචිතය පිළිබඳ අවුලක ඉන්නේ. ඒ අවුල මේ ආණ්ඩුවේ කළමනාකරන විශේෂඥභාවය පිළිබඳ අවුලක් විදිහට තේරෙනවා නම් විපක්ෂයට අන්න ඒ වගේ දේශපාලන විග්‍රහයන් වලම ඉන්න. මොකද හරි ෂෝක් නේ එතකොට ලංකාවේ විපක්ෂයට දේශපාලනේ තේරෙන්නේ නැති එක ආණ්ඩුවකට හරි ෂෝක්. මේක ගෝලීය අවුලක්. අපිට ඩොලර් ප්‍රශ්නෙන් එළියට එන්න තියෙන ෂණික මාර්ග දෙකයි. එකක් සංචාර කර්මාන්තය. මම මේ ක්ලෝස් අප් එකක් පුළුවන් නම් මේ තමයි මේ වන විට සංචාරකයන්ගේ පැමිණීම. දෛනිකව දැන් අද අන්තිම දවසක් වෙන 3845ක් අද දවස තුල විතරක්. මේ තමයි අපිට ඩොලර් ගෙන්න ගන්න තියෙන ඵල. ඕක තෙල්ද ගෑස්ද කිරිපිටිද ඔක්කොම මේක ඇතුලේ තියෙන්නේ. ප්‍රශ්න ටිකට ඔක එකයි මං කිව්වේ කාමරේ තිබෙනවා කුස්සියේ තිබෙනවා කක්කුස්සියේ තිබෙනවා නෙමෙයි ගේ තිබෙනවා කියන තැනින් අපි මේ ප්‍රශ්නේ බලමු කියලා. ඊළඟ එක තමයි විදේශගත ශ්‍රී ලාංකිකයා. මං කියන්නේ 30000ට 40000ට වැටුණා. දැන් අපි 230000ක් දැනටමත් යවලා තියෙනවා. දැන් ජපානය කොරියාව ඇතුළු ටිකක් අර වැඩි වැටුපක් ගන්න තැන් වලට පවා අපි සේවකින් යවන එක පටන් අරන් තියෙනවා. ඒ තමයි මේ ප්‍රශ්නෙට තියෙන ඊළඟ විසඳුම. අනික ඩොලර් උපයනවා වගේම තමයි ඩොලරේ ඉතිරි කරන එකත් එක්තරා ආදායමක්. දැන් කිරිපිටි නෑ කියන එක ඇතුළෙම විපක්ෂයේ කතා කරමුද අපි ස්වදේශික කිරි නිෂ්පාදනය හොඳ තැනකට ගෙමු කියලා. දැන් කෝකලක මට ලැබිච්ච සල්ලි වලින් මං අපේ දිස්ත්‍රික්කයේ කිරිගොවියට මට කරන්න පුළුවන් දේ කරනවා. අපේ විවෘතාර්ථිකේ නෙමෙයි අවුල තිබුණේ විවෘතාර්ථිකේ ගෙනාපු මිනිස්සුගේ චින්තනය අවුල තිබුණේ. කැඳ බිව්වහම පණ නෑගුවා කිරි බිව්වහම සෙමවිස් වෙනවා ගුවා. මේක මේ චින්තනය අවුලක් තිබුණේ. නැත්තම් මං අර එක දවසක් කිව්වේ ඩෙන්ෂියා පෙනුවේ ජයර්ජයවර්ධනයි එක අවස්ථාවක තමයි විවෘත වෙළඳපොළ සංකල්පය වැළඳගත්තේ. හැබැයි ජයර් මහත්තයාට බැරි වුණා එතනට ගේන්න. හේතුව චින්තනය පටලව ගත්තා. සංකල්පය අවුලක් නෑ. විවෘතාර්ථිකයට මට ආර්ථික විද්‍යාව තේරෙන දවස් ඉඳලා එකඟ මිනිහෙක් මම. හැබැයි ඒ තුල ස්වදේශික චින්තනයක් තියෙන්න ඕනේ. ඒ චින්තනයයි මෙයට නොතිබුණේ. සුනීල් සහෝදරයා මේ මුහුදේ ඉන්න මාළුවෙක් ටින් එකකට දාගන්න බැරි වෙච්ච නිසා කියන්නේ මෙන්න මේ ඩේටා එක මම කියනවා. සහෝදරවරුනි ලංකාවේ ටින්මාලු අපනය මේ ආනයනය ටින්මාලු මෙරට ගෙන්වීම අපේ ආණ්ඩුව 76.2කින් අඩු කරලා තියෙනවා. අපේ ආණ්ඩුව වෙනකොට දෛනිකව ටින්මාලු ටින් 90000ක් විතර නිෂ්පාදනය සුධර්මන් දැන් දෛනිකව 2,20,000ක් අපි හදනවා. තව චුට්ටයි. රට ඇතුලේ මේ කියන්නේ මේක මේ මාළු එකෙක් නෙමෙයි අපි දැන් ටින් 2,20,000ක් ඇතුළට මාළු දාගෙන ඉන්නේ. මං හිතන්නේ මගේ මේ දත්තේ මට ෂුවර් නෑ. මං හිතන්නේ 2,75,000ක් විතර දෛනික අවශ්‍යතාවයක් තියෙන ටින් මාළු. තව ටිකයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. ඇමරිකන් ඩොලර් මිලියන 318ක මාළු මත්ස්‍ය ආශ්‍රිත අපනයන ආදායමක් වාර්තාගත ආදායමක් අපි ගත්තා. ඒ වගේම මේ තුල අපි විශේෂ ජයග්‍රහණ රසක් අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි මේ ප්‍රශ්නේ මම කියන්නේ එකක් තමයි සුධර්මන් මම කියන්නේ මට මේ සමස්ත චිත්‍රය ගැන තියෙන විග්‍රහය තමයි අපිට තියෙන ලොකු අවස්ථාවක් අපිට මේ ලෝකේ ඉන්න ලොකු සැපයුම් කරුවෙක් වෙන්න තියෙන chance එක මැද පෙරදිග යුරෝපය ගිනික නොදිග ආසියාව නැගෙනහිර ආසියාවේ මැද බකන් නිලාගෙන ඉන්න බෑ අපිට. හැබැයි ඒක අපි නිකන් හිටියමත් නෙවෙයි. නිදහසෙන් පස්සේ මං කියවනේ නිදහස් ශ්‍රී ලංකාවේ භද්‍ර යෞවනයේට JVP වෙඩි තිබ්බ 71 දී නැවත ඒ තුවක්කුවට වඩා ලොකු තුවක්කුවකින් 89 දී වෙඩි තිබ්බා.
ඒ වෙඩිල්ල තියන් ඉස්සල්ලා 70 මුල වෙනකොට LTT මේ රටේ මාතෘභූමියට වෙඩි තිබ්බා. මේ සියලු ප්‍රශ්න මැදයි අපිට මේ අහිමි වීම උනේ කියන එකයි මම කියන්නේ. නායකයෝ පාලකයෝ DS සේනානායක අගමැතිතුමාගේ ඉඳලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එනකම යම් උත්සාහයක් දරුවා මේකේ. ඒකේ දැවැන්තම ජයග්‍රහණය ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අපිට මෙන්න මේ අහිමි වෙච්ච තැන අපි දිනාගත යුතු තිබෙනවා. ඒ වගේම මේ තුල තියෙන අපි රටක් විදියට රාජ්‍ය මූල්‍ය අවකාශයේ සීමා සහිතයි. මේත් අපිට තේරුම් ගන්න වෙනවා. එහෙනම් පෞද්ගලික අංශය ආයෝජක විදියට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් මේක ඇතුළට එන්න ඕන. එහෙනම් අපි රටක් විදියට ආණ්ඩුවක් විදියට කළ යුත්තේ මේ රාජ්‍ය මූල්‍ය අවකාශයේ සීමා සහිත බව තේරුම් අරගෙන මෙන්න මේ නිදහස් ව්‍යාපාර වටපිටාවකට මේ රටේ ඉඩහසර විවෘත කරන්න ඕන. ආයෝජකව එන්න ඕන කියලා මෙහෙන් කියනවා. අන්න ආපු එකාට අතනින් පර්චේස් 10ක් දීලා කියලා මෙහෙ කෑ ගහනවා. ඉතින් ওই දෙක එකක් තෝරගන්න. ද ආයෝජකයා ඇවිල්ලා ආණ්ඩුවට සල්ලි දීලා එහෙනම් මං යන්නම් කියලා යන්නේ නැහැ. මිනිහට ආයෝජනය කරන්න මේ රටේ තැනක් දෙන්න ඕන. හැබැයි ඒක විධිමත්ව කරන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයා වීක්කොත් ගන්නවා කියලා කිව්වා නෙමෙයි වීක්කේව ගත්තා. ශ්‍රී ලංකන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එනකොට මේ රටේ ජාතික ගුවන් සේවය අපිට අයිති තිබුණේ නැහැ. ඒක ගත්තා. රක්ෂණ සංස්ථාව විකුණලා තිබුණේ ගත්තා. ඒ කාලේ ගෑස් එකේ නම මොකද්ද? ඒ දැන් ඔය ලිට්‍රෝ කියන නම ෂෙල් ගෑස් එක විකුණලා තිබුණේ ගත්තා. ඒ විතරක් නෙමෙයි කම්කරු ඇමති විදියට ওই ලුණු සංස්ථාව විකුණන්න යන වෙලාවේ ETF එකේ අරමුදල පාවිච්චි කරලා ලුණු සංස්ථාව රැක ගත්තා. ඒවා වචන විතරක් නෙමෙයි. ඒ වගේම අපි මේ යන්නේ ස්වදේශික නිෂ්පාදන ආර්ථිකයකට. නිෂ්පාදන ආර්ථිකයක් කියලා තියන්නේ ආණ්ඩුවේවත් කැබිනට් මණ්ඩලයේවත් වැඩක් විදිහට කියලා හිතලා පුරවැසියත් දෙක බඳින්න ඉන්න බෑ. අපි සියලු දෙනා මේක ඇතුලේ අපිට තියෙන කාර්යභාරය කරමු කියන එක තමයි මට තියෙන යෝජනාව. මම විශ්වාස කරනවා අපි හොඳ සංවාදයකට ආවා කියලා. ඒ වගේම සුනීල් සහෝදරයාට මට හිතන දේ මම ඔබට කියන්නේ ඊළඟ ආණ්ඩුව නම් මං හිතන්නේ නෙවෙයි අනිවාර්යෙන් ඔබතුමාලට ගන්න බෑ. හැබැයි ඔබතුමාලා මේ රටේ ආණ්ඩු බලය නියෝජනය කළ යුතුයි කියන එක මං හිතනවා යම් පාර්ශවකරුවෙක් විදියට. ඒකට තිබුණ හොඳම තීන්දුව ඔබතුමාලා ගත්ත 2004. 2004 ගත්ත තීන්දුව හරියට ආවනම් සෝමන් සමරසිංහ මහත්තයා මේක ලස්සන විග්‍රහයක් කරනවා මං ආකයිස් කරලා තියාගෙන ඉන්නවා ඒක. හරි ලස්සනට මේ විග්‍රහ කරනවා. අද ජවිපේ මීට වඩා හොඳ තැනක ඉන්නවා ඒ වැරදි තීරණ ගත්තේ නැත්තම්. මම එක දවසකුත් මේ පුටුවේ වාඩිලා කළ යෝජනාව නැවත කියනවා. ඒ යෝජනාව පාර්ශව දෙකකට අදාළයි. එක උතුරේ TNA එක ඇතුළු දේශපාලන නායකත්වයට අනිත් පැත්තෙන් දකුණේ ජවිපෙට මේ රටේ කවුරු ආණ්ඩු කළත් දැම්ම ආණ්ඩු බලයක් තනියෙන් හදන්න බැරි බව ඉලක්කම් තේරෙන මිනිහෙකුට තේරෙනවා ජවිපෙට. ඒ නිසා මේ තියෙන බලවේගයක් ඇතුලේ ඔබතුමාලගේ යහපත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඔබතුමාලත් මේක ඇතුලේ ඉන්න ඕන. හැබැයි අර ජාතික විධායක සභාවේ රින්ගන් ඉඳලා දැන් හිටියේ නෑ. මං අත්සන් ලේඛනේ ගේනවා මට අද ගේන්න බැරි වුණා. එක්ක අනුර කුමාර සානායකගේ අත්සන හොරට ගහලා කවුරු හරි නැත්තම් ගියා. දෙකෙන් එක අපි එතුමාලට බාර දෙන්න විසඳගන්න. ඔව්. ඒක ඉදිරියේදී අපි ඒ අවස්ථාවත් ඔබතුමාලට ලබා දෙනවා. පැහැදිලි දෙයක් කිය යුතුයි අපි ස්වාධීන රූපවාහිනිය හැටියට ලොකු වෙනසකට යනවා. මම හිතන්නේ අපි දැවැන්ත වෙනසකට යන්න ඒ අඩිතාලම දාලා තියෙන්නේ. ඒ වෙනස සෑම අංශයකින්ම ඒ වෙනස අපි සිද්ධ කරනවා. මොකද මේ යන ගමනේදී මේ ඉදිරි ගමනේදී මාධ්‍යකරණය තුල දැවැන්ත වෙනස්කම් කීපයකටම ස්වාධීන රූපවාහිනිය භාජනය වෙනවා. මොකද අපි ළඟ තමයි හොඳම සෙට් එක ඉන්නේ. කාවින්ද මන්ත්‍රීතුමනි මම හිතන්නේ ස්වාධීන රූපවාහිනිය මේ මගේ ඉදිරිපිට ඉන්න කැමරා ශිල්පීන් ගත්තොත් මම අද උදෑසනත් අද සවසත් කිව්ව දෙයක් තමයි හොඳම මම ඒ වචනේ පාවිච්චි කරොත් සමාව වෙන්න පට්ටම වැඩකාරයෝ ටික ඉන්නේ අපේ ස්වාධීන රූපවාහිනිය ඇතුළේ හැම පැත්තෙම ගත්තොත් කැමරා ශිල්පීන් වැඩසටහන් නිෂ්පාදකවරු එතකොට මගේ ප්‍රවෘත්ති ගත්තොත් ඒ ප්‍රවෘත්ති සිටින සියලු දෙනාම මේක තිමිරිගෙය මේක රූපවාහිනිය තිමිරිගෙය ඒ නිසා මේකේ වැඩ කරන සුළුම සේවකයාගේ ඉඳලා සභාපතිවරයා දක්වාම මම හිතන්නේ හොඳම වැඩකාරයෝ ටික අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා අපි ස්වාධීන කියන නම නියම විදිහටම ස්වාධීනම කරගෙන ඉදිරියේදී ඉතාමත් ඉක්මනින්ම මේ ආණ්ඩුවේ අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳලා කැබිනට් මණ්ඩලය මේ മന്ത്രിතුමාන්ලගේ මේ සියලු දෙනාගේම ආශිර්වාදිනුත් විපක්ෂීය ඔබතුමාන්ලගේ ආශිර්වාදිනුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඔබතුමාන්ලගේ ආශිර්වාදිනුත් අපි ස්වාධීන රූපවාහිනිය නියම ස්වාධීන රූපවාහිනියක් හැටියට മന്ത്രിතුමියනි ගෙනියන්න දැන් අඩිතාලම දාලා ඉවරයි. ඒක යථාර්ථයක් කරගන්න අපි උත්සාහ කරන මේ තුලාව දේශපාලන සංවාදය තුලදී ඉදිරි සති දෙක ඇතුළතදී මේ තුලාව දේශපාලන සංවාදය ජනතාවට විවෘත කරනවා, නරඹන්නන්ට විවෘත කරනවා. ඔබතුමාලටත් පුළුවන් මේ එන නියෝජිතයන්ගෙන් ඍජුවම ප්‍රශ්න කරන්නට. ඒ අවස්ථාවත් අපි ඊළඟ තුලාව දේශපාලන සංවාදයේ ඉඳලම නව වෙනසක් එක්කම ලබා දෙනවා. මම
නැවත ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනියේ හැම කෙනාටම මේ තත්ත්වයට ගේන්නට අලුත් සභාපතිතුමත් ඇතුළු ඒ සියලු දෙනාම අපිට දක්වන දායකත්වයේ සහ නායකත්වයේ පිළිබඳව මෙතන ඔක්කොම නායකයෝ ඉන්නේ. හැම කෙනාගේම අදහස් අරගෙන තමයි අපි ස්වාධීන රූපවාහිනිය ඉදිරියට ගෙනියන්න යන්නේ. ඒ නිසා අපි මම මේ අවස්ථාවේදී අවසන් වශයෙන් කියන්නේ තුලාව දේශපාලන සංවාදයක් ලොකු වෙනසකට ලක් වෙනවා. මම හිතන්නේ අපි පැත්තක් ගන්නෙ නැතුව මේ කාරණය ඉෂ්ට සිද්ධ කරනවා. තවත් අපි ඉදිරියට යද්දී සෑම කෙනාටම අවස්ථාව ලබා දෙමින් රටේ ජනතාවටත් අවස්ථාව ලබා දෙමින් තුලාව දේශපාලන සංවාදය ඉදිරි සති කිහිපය තුළදී ලොකු වෙනසකට ලක් වෙනවා. බොහොම ස්තුතියි දොස්තර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමනි අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. සුනිල් වටගල මහත්මයා හිටපු පළාත් සභා මන්ත්‍රීතුමනි නීතිඥ මහත්මයා බොහොම ස්තුතියි. තාමත් කෙටි දැනුම් දෙන්න මම හිතන්නේ මම නැවතත් කියන්න ඕනේ හරිනි අමරසූරිය මන්ත්‍රීතුමියා ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රීතුමනි සිද්ධ වෙච්ච කරුණු කාරණාත් එක්ක මම හිතන්නේ පැය භාගයක් කාලයක් වගේ ඇතුළතදී මෙතුමා ඒ සංවාදයට සහභාගී වුණි. තාමත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමියනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම නැවතත් කියන්න ඕන ඔබතුමියලා අපිට යෝජනාවක් කරා. කාන්තාවන් පමණක් විතරක්ම නෙමෙයි ඕනෑම දෙයකට මුහුණ දෙන්න අපි සූදානම්. අපිව ගේන්න මන්ත්‍රීතුමන්ලත් එක්ක කියලා. මම හිතන්නේ ඒක ඔබතුමියත් හරිනි අමරසූරිය මන්ත්‍රීතුමියත් තමයි දිගින් දිගටම ඒ යෝජනාව කරලා අපි එක යථාර්ථයක් බවට පත් කරලා තියෙනවා. සංජය එදිරිමාන්න මන්ත්‍රීතුමනි ඔබතුමා අපත් සමග හැමදාම ඉන්නවා. අපිට සතුටක් මොකද මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමා මේ මැදිරියේ ඉඳලා කරපු කාර්යභාරය පාර්ලිමේන්තුවේ සිට මොන පැත්තේ හිටියත් ඒ කරන කාර්යභාරයට අද තුලාව දේශපාලන සංවාදයට සහභාගී වීම පිළිබඳවත් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒකම අපි ඉල්ලීමක් කරනවා අපිව නරඹන ඒ ප්‍රේක්ෂක ජනතාවටත් අපිට යෝජනා තියෙනවා නම් චෝදනා තියෙනවා නම් අපිට ලබා දෙන්න. මොකද මේ යෝජනා සහ චෝදනා තුලින් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. මම නැවතත් අපේ ස්වාධීන රූපවාහිනී කණ්ඩායමට සෑම කෙනාටම ස්තුතිවන්ත වෙනවා. තුලාව දේශපාලන සංවාදය අලුත් කරන්නට දායකත්වය ලබා දීම පිළිබඳ බෙහෙවින් ස්තුතියි. ලබන සතියේත් තුලාව දේශපාලන සංවාදය තුලින් හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායක සතියක් ප්‍රාර්ථනා කරනවා.